අයිබෝන් මිනිස්ට්‍රි of කෙමිස්ට්‍රි දෙවන වැඩසටහනත් එක්කයි ඔබ එකතු වන්නේ. ඉතින් අපි 2021 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් විශේෂ රසායන විද්‍යාව පුනරීක්ෂණ පාඩම් මාලාව ආරම්භ කරා. දැන් වසර දෙකක් තිස්සේ උපකාරක පන්තියෙන් වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන් ඉගෙනගත්ත විෂය කරුණු රසායන විද්‍යාවට අදාළව නැවත මතක් කරලා දෙන්න අපි ලෑස්ති. ඉතින් කාබනික රසායනයෙන් තමයි අපි මේ වැඩ කටයුත්ත පටන් ගත්තේ. ඉතින් කාබනික රසායනය ඔබ මීට කලින් ඉගෙනගත්ත විෂය කරුණු බොහොම වේගයෙන් මුලින් ඉඳගෙන මතක් කරන ගමන් විශේෂයෙන්ම පරිවර්තන, කාබනික පරිවර්තන වලට විශේෂ පෙරහුරුවක් දෙන්න. කොහොමද කාබනික පරිවර්තන වලදී හිතන්නේ, කොහොමද ප්‍රතික්‍රියා පෙළගස්වන්නේ, අන්නේ දේවල් ගැන අපි මූලික දේවල් ටික කලින් වැඩසටහනින් කතා කරා. ඉතින් ඔබට පුළුවන් මේ පහුගිය වැඩසටහන TV1 YouTube නාලිකාව ඔස්සේත් නරඹන්න. මොකද අපි දැන් අලුතෙන්ම කෙනෙක්ට මේ දෙවන වැඩසටහනත් එක්ක එකතු වෙනවා නම් අර මුල් ටික මගහැරුණා නම් ටිකක් පාඩම මේක තේරුම් ගන්න අපහසුකමක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ අය හොඳයි TV1 YouTube නාලිකාව ඔස්සේ මෙන්න මේ පළවෙනි වැඩසටහන නරඹලා මේ වැඩසටහන YouTube හරහාම නරඹන එක. ඉතින් අපිත් එක්ක පහුගිය වැඩසටහනත් එක්ක එකතු වෙච්ච ළමයින්ට අපි කියන්නේ දැන් මූලික අවබෝධයක් ලැබෙන්නේ නැති, මූලික ආවර්ජනයක් ලැබෙන්නේ නැති කාබනික ප්‍රතික්‍රියා ගැන අපි යන් දෙවනි අදියරට අද මෙහෙමයි. දැන් මම කලින් වැඩසටහනේ නැවැත්තුවේ මූලික ප්‍රතික්‍රියා ටික අපි කිව්වා. ඇල්කීන ඇල්කයින් ඒවා ප්‍රතික්‍රියා, ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි කිරීම, රිනාඩ් ප්‍රතිකාරකයෙන් කාබන් වැඩි කිරීම, ඒ ටික නම් අපි ටිකක් නැවතිල්ලේ විස්තර කරා. නමුත් අර අන්තිමටම කියපු කාබනික සංයෝග KMnO4 වලින් ඔක්සිකරණය, PCC වලින් ඔක්සිකරණය, ඊට පස්සේ ඒක අනිත් පැත්ත ඔක්සිහරණය, ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට්, අන්න ඒවා ටිකක් අපි වේගෙන් තමයි කාල වේලාවත් එක්ක පහුගිය වැඩසටහනේ කාල වේලාවක් ඉක්ම යාමත් එක්ක ටිකක් වේගෙන් තමයි කියන්නට උනේ. ඉතින් මම හිතනවා මේ ටික ගොඩක් වැදගත්. අනිත් කාරණාව ඒ ටිකක් චුට්ටක් මතක් කරලා පහුගිය වැඩසටහනේ කරපු දේවල් ටිකක් මතක් කරලා ඊට පස්සේ අපි අලුත් ප්‍රතික්‍රියා වලට ගියොත් හොඳයි කියලා මේ දෙවෙනි වැඩසටහනේදී. හරි. එතන මම ඔයාලට පරිවර්තන පහුගිය විභාගවලදී ආපු විදිහේ පරිවර්තන ආපු ඒවා සහ තවත් ඒ විදිහ ටිකක් වෙනස් කරපු පරිවර්තන කීපයක් ඇසුරෙන් මම ඔයාලට කියලා දෙන්නම්. අර පහුගිය ප්‍රතික්‍රියා ඔක්සිකරණ විශේෂයෙන්ම කලින් වැඩසටහනේ අපි අන්තිම හරියදී සාකච්ඡා කරපු දේවල් ටික. හොඳයි. එතකොට මේ දැන් මතක් කරගන්න අපට හිතන්න රිනාඩ් ප්‍රතිකාරකයේ ඇසුරෙන් ඔන්න පරිවර්තනයක් දෙනවා. හිතන්න මෙන්න මේ විදිහට අර මම මුල් වැඩසටහනේදී කතා කරානේ ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි කිරීමක්. ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි කිරීම ගැන අපි කතා කරා. අපි ඒ වගේ බලමු අද රිනාඩ් වලින් කාබන් වැඩි කිරීමක් ගැන කතා කරන්න කලින් ගෙනගත්ත ප්‍රතික්‍රියාවත් මතක් වෙන විදියට. හිතන්න මෙන්න මේ සංයෝගයෙන් පටන් අරගෙන අපට හදන්න දෙනවා කියලා මෙන්න මේ කියන සංයෝගය. මෙන්න මේ සංයෝගයෙන් පටන් අරගෙන මෙන්න මේ කියන සංයෝගය තමයි හදන්න දෙන්නේ. ඒතර කාබන් වැඩිවීමක්. හිතන්න ප්‍රතිකාරක ලැයිස්තුවකුත් දෙනවා කියලා. ප්‍රතිකාරක ලැයිස්තුවක් දුන්නේ නැත්නම් ඉතින් අපට ගැළපෙන මේ පියවර ගානක් කිව්වොත් දැන් සමහරක් පරිවර්තන කියනවා පියවර 7ක් හෝ ඊට අඩුවෙන් භාවිතා කරලා කරන්න. පියවර 5ක් යොදාගෙන ඊට අඩුවෙන් හෝ භාවිතා කරලා කරන්න. ඒ වගේ කියනවා. නැත්නම් ඉතින් ලැයිස්තුවක් දෙනවා ප්‍රතිකාරක ලැයිස්තුවක්. මේ ලැයිස්තුවේ දේවල් පමණක් භාවිතා කරලා පරිවර්තනය කරන්න කියලා. ඒතර හිතන්න අපිට මේ වගේ පරිවර්තනයක් ආව මෙන්න මේ සංයෝගයෙන් මේ සංයෝගය හදන්න ලැයිස්තුවකුත් එක්ක. ලැයිස්තුවේ තියෙනවා මැග්නීසියම් ඊතර. එහෙනම් මොකද්ද කාබන් වැඩි කරන ක්‍රමය? ඔන්න ලැයිස්තුවේ තිබුණා නම් ත්‍රිත්ව බන්ධනයක් හදන්න අමුද්‍රව්‍ය එක්ක සෝඩියම් ඒවා නම් මොකද්ද පරිවර්තනය? එහෙනම් ආම්ලික එච් වලින් කාබන් වැඩි කිරීම. ලැයිස්තුවේ තියෙනවා නම් මැග්නීසියම් ඊතර මොකද්ද? රිනාඩ් ප්‍රතිකාරක ඇසුරෙන් කාබන් වැඩි වීම. ඉතින් පටන් ගන්නකොට කාබන් 2යි අවසානයේදී කාබන් 6ක් බවට පත් වෙලා කාබන් වැඩි වෙලා. එහෙනම් මේක අපිට පැහැදිලි මැග්නීසියම් වියල ඊතර කියලා ලැයිස්තුවේ දුන්නා නම් මොකක්ද? රිනාඩ් ප්‍රතිකාරක ඇසුරෙන් කාබන් වැඩි කිරීමක් තමයි මේ පරිවර්තනය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ රිනාඩ් ප්‍රතිකාරකය හදන්න අමුද්‍රව්‍ය ලැයිස්තුවේ දුන්නා නම් මම දැන් ලැයිස්තුවක් කියලා දාන්නේ නැහැ. ඔයා හිතන්න මැග්නීසියම් බී ලීටර් ලැයිස්තුවේ තියෙනවා කියලා. ඒතර මේ රිනාඩ් ප්‍රතිකාරකය හදන්න ලැයිස්තුවේ දෙන්නේ මැග්නීසියම් ලීටර් මොකටද? රිනාඩ් හැදුවේ කාගෙන්ද? හැලජන සංයෝග වලින්. ක්ලෝරින් බ්‍රෝමින් තියෙනවෙන් තමයි රිනාඩ් ප්‍රතිකාරකය හැදුවේ. හැබැයි මතක් කරන්න මම කලින් වැඩසටහනේ කිව්වා හැලජන තිබුණු පළියට හැම කෙනෙක්ගෙම රිනාඩ් හදන්න පුළුවන්ද? බෑ. හැලජන තිබුණු පළියට හැම කෙනෙක්ගෙම නම් රිනාඩ් ප්‍රතිකාරකය හදන්න බෑ. ඒකේ පොඩි නීති රීති ටිකක් තියෙනවා. මොනවද? හැලජනුත් එක්ක ඒ සංයෝගය ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ කොටස් OH කාණ්ඩ, COH කාණ්ඩ, ඒ වගේ H+ නිකුත් කරන්න පුළුවන් කාණ්ඩ, ආම්ලික එච් අඩංගු ඇල්කයින කොටස් ඒ වගේ H+ නිකුත් කළ හැකි කාණ්ඩ තියෙනවා නම් සංයෝගය ඇතුලේ ඒ වගේ කෙනෙක්ට හැලජන් තිබුණා පාළියට රිනාඩ් එක හදන්න බෑ ඒ වගේ කෙනෙක්ගෙන්. ඊට පස්සේ අපි හිතමුකෝ සංයෝගය ඇතුලේ තියෙනවා කියලා ද්විත්ව බන්ධනීය කාණ්ඩ, ඇල්ඩිහයිඩ්, කීටෝන, එස්ටර් වගේ ඒවා තිබුණත් රිනාඩ් ප්‍රතිකාරකය හදන්න හැලජන් තිබුණු පාළියට යොදා ගන්න බෑ. මොකද එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම රිනාඩ් එකක් හැදුවා වුණත් එයා තමන්ගේ අණුවක් එක්ක ප්‍රතික්‍රියා වෙලා වෙනත් ඵල බවට පත් වෙනවා. රිනාඩ් ප්‍රතිකාරකය හදලා තියාගන්න බැරි වෙනවා.
ඒකින්ද ඍණාත්මක ප්‍රතිකාරකයේ හදද්දි මතක තියාගන්න හැලජන තියෙන්න අවශ්‍යයි. ඒක ඇත්ත. නමුත් හැලජන වලට අමතරව තව කාණ්ඩ තිබුණොත් මේ සංයෝගය ඇතුලේ OH කාණ්ඩ, COH කාණ්ඩ වගේ H+ දෙන කොටස්, නැත්නම් ඇල්ඩිහයිඩ් කීටෝන වගේ ඍණාත් සමග කාබන් වැඩි කිරීමේ ප්‍රතික්‍රියා දෙන කොටස් තිබුණොත් ඒවා තමන් එකම ප්‍රතික්‍රියා වෙනවා. හැදුවට පස්සේ අපිට තියාගන්න බැරි වෙනවා. එතකොට දැන් මේකේ නම් එහෙම ගැටලුවක් නැහැ. අපිට මේක හැලජන් එකක් නිකම්ම ගන්න පුළුවන් නේ. පටන් ගත්ත කෙනාගේ දැන් අපේ ප්ලෑන් එක. ඒ කියන්නේ ලයිස්තුවේ මැග්නීසියම් ඊතර දුන්නා නම් අපේ ප්ලෑන් එක තමයි රිනාඩ් එක හදාගන්න එක. රිනාඩ් හදන හැලජන ඕනේ. ඉතින් මේකෙන් කොහොමද හැලජන් එකක් ගන්නෙ? ඔය ඉතින් මේකට පුළුවන් අර PCl5 දාන්න නැත්නම් PBr3 දාන්න මේ OH එක මකලා හැලජන එකක් කරන්න පුළුවන් නේ. ඒතර අපිට පුළුවන් මේකට අපි දාමු PCl5. මේකට දාමුත් PCl5. මොකද වෙන්නේ මේ OH එක මකන්න පුළුවන්. OH එක මකලා Cl එකක් දාගන්න පුළුවන් අපට. ඒතර ඔය විදිහට මේ OH එක Cl එකක් බවට පත් වෙනවා PCl5 නැත්නම් PCl3 ගන්න තිබුණා. PBr3 නම් බ්‍රෝමීන් නේ PBr5 නම් බ්‍රෝමීන්. HBr ගත්තා නම් ඒත් OH එක ගැලවිලා HBr ගත්තා නම් ඒත් Br එකක් හයි කරගන්න පුළුවන්. ඒතර ඔය විදිහට මේ දැන් පුළුවන් ඔයාලට රිනාඩ් එක හදාගන්න. කොහොමද? වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම් දානවා. මැග්නීසියම් දානවා ඒක අනිවාර්යෙන් වියලි මාධ්‍යයක් වෙන්න ඕනේ. තෙතමනේ තියෙන්න බෑ වියලි ඊතර මාධ්‍යයේ මැග්නීසියම්. මොකද වෙන්නේ? මේ කාබන් හැලජන් මැදට බලාගෙන ලියන්න තියෙන්නේ ඔයාලට කෙලිම මේ ටික මේ කාබන් නම් මුකුත් වෙන්නේ නැහැ. CH3 මේ කාබන් CH2 කාබන් මුකුත් වෙන්නේ නැහැ. මේ කාබන් හැලජන් මැදට මැග්නීසියම් වලින් බන්ධනයක් හදනවා. මෙතන මේ බන්ධනේ නොපෙන්නුවත් කමක් නැහැ. හැබැයි ද්‍රව පෙන්නනවා නම් මැග්නීසියම් පැත්ත ධන ද්‍රවය, කාබන් පැත්ත ඍණ ද්‍රවය. ද්‍රව නොපෙන්නුවත් කමක් නැහැ. නමුත් අර සමහර ළමයි පොඩි වරදක් කරනවා. සම්පූර්ණයෙන් මේගොල්ලෝ අයන දානවා. C ඍණ සම්පූර්ණයෙන්ම Mg දාන. එම සම්පූර්ණයෙන්ම ආරෝපණ නැහැ මේකෙදි. ඒ සම්පූර්ණයෙන් ආරෝපණ තියෙන්නේ අර ආම්ලික එච්චසුරෙන් කාබන් වැඩි කරද්දී C- සෝඩියම් ප්ලස්. එතන සම්පූර්ණයෙන්ම අයන අපි පෙන්නනවා C ට ඍණ සෝඩියම්ට ධන එහෙම කියලා. මෙතනදී අපි එහෙම කරන්නේ අපි කාබන් හා මැග්නීසියම් අතර ඉරි කෑල්ලක් ගන්නවා. මොකද බන්ධනයේ සහසංයුජ ගුණ තියෙන නිසා. හරි. ඒතර ඔක තමයි කතාව. දැන් ඇයි මෙහෙම අපි කරන්නේ? ඒතර මේ ප්‍රතික්‍රියා ශ්‍රේණිය ගොඩාක් පරිවර්තන වලට ඕන වෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි තැනක OH කාණ්ඩයක් වගේ තියවිලා රිනාඩ් හදන්න ඕන නම් අපි කරන්නේ OH කාණ්ඩේ PCl5 දාලා නැත්නම් PBr3 දාලා ඒ වගේ OH කාණ්ඩේ නැත්නම් HBr දාලා හැලජනයක් කරගන්න. හරි. ඉතින් ඊටාම වැදගත් මේ කරුණු කාරණා. ඒතර රිනාඩ් ප්‍රතිකාරකේ හැදුවා. අපි කලින් මේව කතා කරපුවා මේ තවදුරටත් මතක් කරනවා. මෙතනදී තමයි අතරම තහවුරු වෙන්නේ. දැන් කලින් වැඩසටහනේදී මම ටිකක් වේගෙන් කියන් ගිහින් සමහර ළමයිට ටිකක් තේරුම් ගන්න අපහසුකමක් එන්න පුළුවන්. නමුත් දැන් මේ දේවල් ටික ආයෙත් මේ පරිවර්තන වල මතක් වෙනකොට ඔයාලට අන්න හොඳටම නැවතත් මේ දේවල් හොඳ පුහුණුවක් ලැබෙයි. හොඳයි ඊට පස්සේ මේ දැන් බලන්න රිනාඩ් ප්‍රතිකාරකයත් එක්ක දැන් කාබන් දෙකක් තිබුණ එක කාබන් 6ක් වෙලා. රිනාඩ් ප්‍රතිකාරකයත් එක්ක කාබන් වැඩි වෙන්නේ මොනවා මේ ප්‍රතික්‍රියාවලින්ද? ඇල්ඩිහයිඩ්, කීටෝන, හැලජන සංයෝග ඔන්න වගේ දේවල් එක තමයි රිනාඩ් ප්‍රතිකාරකයත් එක්ක කාබන් වැඩි වෙන්නේ. එතකොට මෙතන හොඳට බලන්න කාබන් දෙක තිබුණ එක කාබන් 6ක් වෙලා. එතකොට හිතන්න මේ පරිවර්තනයේ ලැයිස්තුවේ මුකුත් අපට කාබන් වැඩි කරන්න කිසියම් කාබන් ගානක් තියෙන සංයෝගයක් දීලා නැහැ කියලා. ලැයිස්තුවේ තියෙන්නේ මැග්නීසියම්, ඊතර්, PCl5 ඔන්න වගේ දේවල් තමයි ලැයිස්තුවේ තියෙන්නේ. ලැයිස්තුවේ නැහැ මුකුත් කාබනික සංයෝගයක් කාබන් වැඩි කරන්න. ඒ කියන්නේ පිටින් ලැයිස්තුවේ මුකුත් කාබනික සංයෝගයක් කාබන් වැඩි කරන්න දීලා නැහැ. එහෙනම් අපි මේක ඇතුලෙන් හදලා පෙන්නන්න ඕන. ඒතර කාබන් තව 4ක් ඕනනේ. දැන් ඔයාට පොඩ්ඩක් අර අන්තිම දිහා බලන්න කියන්නේ අන්තිම දිහා බැලුවහමත් සෑහෙන දේවල් කියන්න පුළුවන් පරිවර්තනවලදී. දැන් මේ ව්‍යුහය දිහා දැක්කට පස්සේ පේන්නේ නැද්ද අර රිනාඩ් ප්‍රතිකාරකේ තියෙන CH3CH2 කියන මේ කොටස ඔයාට මේකෙත් පේනව නේද හැමම මේ ඒ වගේ කොටස් දෙකක් ඔයාට පේනව නේද? පැහැදිලිද? එතකොට අර රිනාඩ් ප්‍රතිකාරකේ තිබුණු කොටස් දෙකක් ඔයාට ඒ වගේම කොටස් දෙකක් මේ උත්තරය ඇතුලේ පේනවා. පැහැදිලිද? එතකොට දැන් මේ රිනාඩ් ප්‍රතිකාරක දෙගුණයක් ප්‍රතික්‍රියා වෙන්නේ මොනවත් එක්කද? රිනාඩ් ප්‍රතිකාරක අණු දෙගුණයක් ප්‍රතික්‍රියා වෙන්නේ මොනවත් එක්කද මතක් කරන්න. ඔය මේ OH කාණ්ඩයක් නම් ආව ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක රිනාඩ් ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියාවල. මතකනේ ද්විත්ව බන්ධනයෝ කාබන් ප්ලස් ඩෙල්ටා කාබන්ට මයිනස් කාබන් යා වෙලා ඊට පස්සේ බන්ධන පහක් තියෙන බැරි හින්දා ඕගේ බන්ධනයක් ගලවලා O- MgCl+ වගේ කෙනෙක් ඇවිල්ලා ඔය විදිහට මේ උනා. නමුත් මේ වගේ රිනාඩ් ප්‍රතිකාරක අණු දෙගුණයක් ප්‍රතික්‍රියා වුණේ නැහැ හැබැයි ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්කනේ. මේ OH කාණ්ඩයක් කියන එක හරි ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක රිනාඩ් ප්‍රතිකාරකයෙන් කාබන් වැඩි වුණාට පස්සේ මේ OH කාණ්ඩයක් කියන එක නම් හරි. ඒක ගැටලුවක් නෑ. OH කාණ්ඩයක් එනවා. නමුත් මේ රිනාඩ් ප්‍රතිකාරක අණු දෙකක් ඔයාට පේනවා නේද? රිනාඩ් ප්‍රතිකාරක අණු දෙකක් පේනවා මේ CH2 CH3 මේ වගේ කාණ්ඩ මේ රිනාඩ් කොටස් දෙකක් ඔයාට පේනවා. රිනාඩ් ප්‍රතිකාරකයේ වැඩිපුර ආවේ කවුරුත් එක්කද? රිනාඩ් ප්‍රතිකාරක අණු දෙගුණයක් ප්‍රතික්‍රියා වුණේ කවුරුත් එක්කද? අම්ල හේලයිඩ් කියන හැලජන් අඩංගු සංයෝගයේ අම්ල හේලයිඩ් එක එතෙන්දී මොකද මුලින්ම උනේ හැලජන් එක ගැලවිලා ප්ලස් කාබන්ට මයිනස් කාබන් යා වුණා නේ. ඊට පස්සේ තමයි ද්විත්ව බන්ධනයෝ කාබන්ට තවත්
මයිනස් කාබන් කෙනෙක් යා වෙන්නේ. එතකොට රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා අන්න අම්ල හේලයිඩ් එක්ක. එහෙනම් අපි අම්ල හේලයිඩයක් හිතන්න ලැයිස්තුවේ දුන්නේ නැහැ කියලා. ප්‍රතිකාරක ලැයිස්තුවේ අම්ල හේලයිඩ් එකක් දීලා නැහැ. එහෙනම් අපි එකක් හදලා පෙන්නන්න ඕනේ. අන්නේ අම්ල හේලයිඩ් එකට මේ රිනාඩ් දෙගුණයක් දැම්මොත් වැඩිපුර දැම්මොත් මොකද වෙන්නේ? මුලින්ම හැලජන් එක ගලවලා හැලජන් එක ඉවත් වෙලා අර රින කාබන්ට ධන කාබන් යා වෙනවා. ඊට පස්සේ තවත් මේ රිනාඩ් අණුවක් සම්බන්ධ වෙනවා. එහෙනම් යම් තැනකදී දැන් මෙතන කාබන් 2 4ක් වුණා නම් අපි ওই අම්ල හේලයිඩ් කතාව හිතන්නේ නැහැ. ගොඩක්ම එන්නේ ඇත්තටම රිනාඩ් ප්‍රතිකාරකයත් එක්ක ඇල්ඩිහයිඩ් කීටෝන ප්‍රතික්‍රියා කරන එක. නමුත් අර රිනාඩ් දෙගුණයක් වගේ ප්‍රතික්‍රියා වෙලා නම් කියන්නේ කාබන් ගොඩක් වැඩි වෙලා නම් අපි හිතනවා රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් අම්ල හේලයිඩ්ත් එක්ක අන්නේ ක්‍රියාවලිය අපිට මතක් වෙනවා. නේද? එතකොට හරියටම හරි. දැන් පුළුවන් ඔයාට මෙතනින් අම්ල හේලයිඩ්යක් හදන්න. දැන් අර ආපස්සට හිතන එක මාර වැදගත් දැක්කද? මේක දැක්කට පස්සේ දැන් මෙහෙමයි. ලැයිස්තුවක මැග්නීසියම් මීටර දුන්නා නම් අපිට මුල් ස්ටෙප් ටික නිකම්ම ලියන් යන්න පුළුවන්. ඒ ඉතින් ලැයිස්තුවේ මැග්නීසියම් මීටර දෙන්නේ රිනාඩ් එක හදන්නනේ. එහෙනම් අපිට අන්තිම දිහා නොබැලුවා වුණත් මුල් ටික ලියන් යන්න පුළුවන් රිනාඩ් සෑදීම. මොකද ලැයිස්තුවක මැග්නීසියම් මීටර දුන්නොත් රිනාඩ් ප්‍රතිකාරකය හදන්න. අපේ ඔලුවට එන්නේ හැලජන්. නේ හැලජන් ගන්න විදියක් තමයි මුල් පියවරේ කරන්න ඕනේ. පැහැදිලිද කියන එක? එතකොට දැන් අර අන්තිම දිහා බැලුවහමත් අපිට සෑහෙන උදව් තව ගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම මුල ඉඳන් ටිකක් හිතනවා, අග ඉඳන් හිතනවා, ලැයිස්තුව දිහා බලලා අපි උදව් ගන්නවා. ඒ විදිහට තමයි අපි මේක කරගෙන යන්නේ. දැන් හිතන්න ලැයිස්තුවේ අම්ල හේලයිඩ් එකක් දීලා නැහැ. අපි දැන් හිතලා ඉවරයි මේක අම්ල හේලයිඩ් එකකට වැඩිපුර රිනාඩ් දාලා කරපු පරිවර්තනයක් කියන එක. දැන් ලැයිස්තුවේ අම්ල හේලයිඩ් එකක් දීලා නැහනේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? එහෙම දුන්නේ නැත්නම් අපි ඒක හදලා පෙන්නන්න ඕනේ. අපිට එකපාරට දාන්න අයිතියක් නැහැ. ලැයිස්තුවේ දුන්නේ නැති දෙයක් දාන්න බෑනේ. ලැයිස්තුවෙන් පිට දේවල් දාන්න බෑනේ. සමහරක් පරිවර්තන කියනවා ලැයිස්තුවක් නොදීම එකම කාබනික සංයෝගය ලෙස මෙන්න මේ කෙනාගෙන් පටන් අරන් අවසානයේ මෙන්න මේ ඵලය ලබා ගන්න. ඒකෙන් කියවෙන්නේ එකම කාබනික සංයෝගය ලෙස ආරම්භකය විතරක් ගන්නකොහම කියවෙන්නේ කාබන් වැඩි කරන්න එකපාරට පිටස්තරයෙන් අපිට දාලා පෙන්නන්න බෑ. ඒ කාබන් වැඩි කරන්න යොදා ගන්න කෙනා අපි මෙන්න මෙයා පාවිච්චි කරලා හරි මේ අතරමැද කෙනෙක් පාවිච්චි කරලා හරි හදලා පෙන්නන්න ඕන කියන එක. කියන්නේ සමහරක් පරිවර්තන එනවා. එකම කාබනික සංයෝගයේ වශයෙන් A පමණක් භාවිතා කොට B සාදන්න. එකකින් කියවෙන්නේ කාබන් වැඩි කරන්න යම්කිසි දෙයක් අපට අවශ්‍ය නම් ඒක එකපාරටම දාලා පෙන්නන්න එපා. දැන් ලැයිස්තුවක දුන්නා නම් අපිට දාන්න පුළුවන්. ලැයිස්තුවක් නැතුව පරිවර්තන වෙනවනේ. A වලින් B හදන්න පිටින් වෙනත් කාබනික සංයෝග භාවිතා කරන්න එපා කියලා. ඒ කියන්නේ අර කාබන් වැඩි කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් මේ ආරම්භක කෙනා සහ මේ මැදදී හැදෙන අය ආයෙ ගන්න පුළුවන් ගැටලුවක් නෑ. අපි හදලා පෙන්නපුවානේ. අන්න ඒකයි එතනින් කියවෙන්නේ. එතකොට අපි දැන් කොහොමද අම්ල හේලයිඩ් එකක් හදන්නේ? ආපස්සට හිතන්න. අම්ල හේලයිඩ් එකක් හදන්න අවශ්‍ය කරනව නේද? කාබොක්සිලික් අම්ලෙන් අම්ල හේලයිඩ් එක ගන්න. COOH එකට PCl5 දාදි COCl. COOH එකට PBr3 නම් PBr5 නම් COBr. ඒ විදිහට අපට අම්ල හේලයිඩ් එක ගන්න පුළුවන් COOH ගත්තොත්. දැන් කල්පනා කරන්න මේ මොන කෙනාගෙන්ද මුල් කෙනාගෙන්ද මේ මැද කට්ටිය ඕනනම් ගන්න පුළුවන්. අපි COOH එකක් ගන්න. හිතන්න. COOH එකක් ගන්න පුළුවන් කාගෙන්ද? ඔය COOH එකක් ගන්න පුළුවන් අපිට හොඳට බැලුවොත් මේ ආරම්භක කෙනාගෙන්. CH2OH මතකනේ ප්‍රාථමික ඇල්කොහොල කියලා කිව්වා. OH කාබන් එක පැත්තෙන් කාබන්. ඒ කියන්නේ කෙලවරේ කාබන් කෙනට තමයි ඔක්සිජන් තියෙන්නේ. කාබොක්සිලික් ආම්ල වලත් කෙලවරේ කාබන් ඔක්සිජන් තියෙනවානේ. එතකොට CH2OH එකක් පුළුවන් COOH බවට පත් කරන්න. මොනවද දාන්නේ? ආම්ලික KMnO4. ආම්ලික K2Cr2O7 ගන්නත් පුළුවන්. එතකොට CH2OH කාණ්ඩේ CO මේ CH3 කාබන්ට මොකුත් වෙන්නේ නැහැ. මේ CH2OH කාබන් මොකද වෙන්නේ? මෙන්න මේ කාබන් මෙයා මොකුත් වෙන්නේ නැහැ. මෙයා එහෙමම ලියන්න. මෙන්න මේ කාබන් මොකද වෙන්නේ? COOH බවට C ද්විත්ව බන්ධනයේ OH COOH බවට පත් වෙනවා. පැහැදිලිද? හැබැයි PCC දැම්මොත් මොකද වෙන්නේ? අර මම ආට කිව්වේ ටිකක් අර වේගය වැඩි වුණා කියලා කලින් වැඩසටහනේදී අන්තිම හරියදී කියපු හින්දා වෙලාවමදි වෙලා අර ඔක්සිකරණ ඔක්සිහරණ ක්‍රියාවලිය. ඒක මම මේ ආයෙ මතක් කරන්නේ හොඳටම. ප්‍රාථමික ඇල්කොහොල් එකට මෙහෙමනේ මේ ලක්ෂණ ටික ඔයාලට පේනවද? ප්‍රාථමික ඇල්කොහොල් කියන්නේ OH කාබන් එක පැත්තෙන් විතරයි කාබන්. එතකොට කෙලවරේම කාබන් කෙනෙක්ට තමයි දකුණු පැත්තේ කෙලවරේ හරි වම් පැත්තේ කෙලවරේ හරි උඩ කෙලවරේ හරි කොහොමද කෙලවරේම කාබන්ට තමයි ඕ තියෙන්නේ. කාබොක්සිලික් ආම්ල වලත් කෙලවරේම කාබන්ට තමයි ඕ තියෙන්නේ. ඇල්ඩිහයිඩ් වලත් කෙලවරක කාබන්ට තමයි ඕ තියෙන්නේ. පොඩි සමාන හැඩහුරුකමක් ඔයාලට පේන්නේ නැද්ද? ප්‍රාථමික ඇල්කොහොල් වලත් කෙලවරක කාබන්ට තමයි ඔක්සිජන් තියෙන්නේ. කාබොක්සිලික් ආම්ල වලත් කෙලවරේම කාබන් කෙනෙක්ට තමයි ඕ තියෙන්නේ. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් ගත්තත් ඒක කෙලවරේ කාබන්ට තමයි ඔක්සිජන් එක තියෙන්නේ. එහෙනම් ඔක්සිකරණ වලදී වෙන්නේ මෙන්න මේ ප්‍රාථමික ඇල්කොහොල මේ කාබන්ගේ ඔක්සිකරණ අවස්ථාව වැඩි කරන එක තමයි කරන්නේ. එතකොට KMnO4 හරි ආම්ලික ඩයිට්‍රෝමේට් හරි දාලා ඔක්සිකරණය කරොත් මේ ප්‍රාථමික ඇල්කොහොලෙන් ලැබෙන්නේ කාබොක්සිලික් ආම්ල. හැබැයි පිරිඩීනියම් ක්ලෝරෝටෝමේට් PCC කියන එක දැම්ම නම් ඔයා මතක් කරගන්න ප්‍රාථමික ඇල්කොහොලේ ඔක්සිකරණය ලැබෙන්නේ මෙතන C ද්විත්ව බන්ධනයේ OH COH කියන්නේ ඇල්ඩිහයිඩ් එක. ඒක ඉතා වැදගත් කාරණයක් මම කියන්නේ නැවත නැවත මේ අවධාරණය කරන්නේ ටිකක් ඒවා අමතක වෙන සුළු කරුණු කාරණා. ඒකයි මම මේ නැවත කියන්නේ. එතකොට ප්‍රාථමික ඇල්කොහොල මේ වගේ CH2OH කාණ්ඩයකට CH2OH කාණ්ඩයකට ආම්ලික KMnO4 නැත්නම් ආම්ලික ඩයිට්‍රෝමේට් දැම්මොත් COOH තමයි ලැබෙන්නේ.
CH2OH කාණ්ඩයක් කියන්නේ ප්‍රාථමික ඇල්කොහොල් කාණ්ඩයක්. ඒ හොඳට මතක තියාගන්න. ඒ CH2OH කාණ්ඩයකට H+KMNO4 හරි H+K2Cr2O7 හරි දැම්මොත් මේක COOH එනවා. හැබැයි PCC දැම්මොත් මේ CH2OH කාණ්ඩෙපත් වෙනවා C ද්විත්ව බන්ධනයේ OH කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් බවට. දැන් අපේ ප්ලෑන් එක තිබ්බේ COCl එකක් අම්ල හෙලයිඩ් එකක් ගන්නනේ. ඉතින් දැන් එකයි අපි මේක හදාගත්තේ මොකද COCl ගන්න කලින් COOH එක තියෙන්න ඕනේ. ඒක අපි COH එකක් ගත්තේ. දැන් පුළුවන් ඔයාලට PCl5 දාලා මේක COCl ගන්න නැත්නම් Br ගන්නත් පුළුවන්. දැන් හරි දැන් මොකද වෙන්නේ මතක් කරන්න. දැන් මොකද වෙන්නේ මෙන්න මේ ධන කාබන්ට ඍණ කාබන් යාවෙනවා. මුලින්ම මොකද වෙන්නේ හැලජන් එක ගලවලා නේ. මුලින්ම හැලජන් එක ගලවලා මේ දෙන එකතු කරාට පස්සේ මුලින්ම හැලජන් එක ගලවලා හැලජන් එක මකලා දාන්න මෙන්න මේ මම මේ රවුන්ඩ් කරන කොටසේ මේ ඍණ කාබන් මේ CH2- ඩෙල්ටා කියන කාබන් හැලජන් එක ගලවලා මේකට යාවෙනවා. ඔය විදියට. පැහැදිලිද? පියර් ටික මතක් කරගන්න. දැන් ප්‍රමාණවත් ඍණාඩ් දැම්ම නම් ඔච්චරයි වෙන්නේ. ප්‍රමාණවත් කියන්නේ අඩු වෙන ඍණාඩ් එක තිබුණා නම් ඔච්චරයි වෙන්නේ. ඒ කියන්නේ මේ ඍණ කාබන් ධන කාබන්ට යාවෙනවා. හැලජන් එක ගැලවිලා යනවා. දැන් වැඩිපුර තිබ්බොත් එහෙනම් මේක අපිට දැන් තවත් කාබන් වැඩි වෙලානේ. මෙයා වැඩිපුර දැම්මොත් මේ ඍණාඩ් ප්‍රතිකාරකයේ වැඩිපුර දැම්මොත් මොකද වෙන්නේ? එතකොට දැන් තාමත් මේක ධන කාබන් නෙමෙයි. ප්ලස් ඩෙල්ටා කාබන් නේ. මුලින්ම ප්ලස් ඩෙල්ටා කාබන්ගේ මේ හැලජන් එක ගිහිල්ලා ඍණ කාබන් යා වුණා. හරි. ඊළඟට තවත් වතාවක් මොකද වෙන්නේ මේ ධන කාබන්ට ඍණ කාබන් යා වෙනවා. තවත් ඍණාඩ් ප්‍රතිකාරක අණුවක්. අන්න දැන් අපට උත්තරේ අපි මේක හිතලා තමයි මේ ප්ලෑන් එකට ගියේ. අපිට තේරෙනවා ඍණාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා කියන එක. එහෙම වෙන්නේ අම්ල හෙලයිඩ් එක. අපි ඒකයි එහෙම කෙනෙක් හැදුවේ. දැන් හරියටම හරි දැන් බන්ධන පහක් තියෙනවා. හැබැයි බන්ධන පහක් බෑ එකක් මකන්න. අන්න O- වෙනවා. එතනට ලං වෙනවා. අන්න අර MgCl+ කොටස. ඔය MgCl+ කොටස මොකද වෙන්නේ ඊට පස්සේ? H+ දැම්මොත් නැත්නම් ජලය දැම්මොත් ජලය ලියන්නත් පුළුවන් H+ ලියන්නත් පුළුවන් දෙකම හරි අම්ලයක් හෝ ජලය දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේක OH බවට පත් වෙනවා. ඒතර මේ ටික අපිට හැමම ඒ කියන්නේ අපිට වුණු උත්තරේ නේද? අපිට අවශ්‍ය උත්තරේ කියන්නේ කෙලින්ම මෙන්න මෙයා හදන්න පුළුවන් අපිට ජලය හරි අම්ලයක් හරි දාද්දි. පැහැදිලිද? ඊටාම සරලයි එතකොට. දැන් ඔන්න ඔය විදිහට පරිවර්තන වලින් ඍණාඩ් එක මේ ඍණාඩ් කතාව දැන් 2020 ලෙවල් 19 18 දිගටම බැලුවොත් ඍණාඩ් නිතරම එනවා. ආම්ලික H වලින් කාබන් වැඩි කරන එකට වඩා ගොඩක් නැත්තරම එන්නේ ඍණාඩ් ප්‍රතිකාරකයෙන් කාබන් වැඩි කරන එක. ඉතින් ආම්ලික H එකේ මම එන්නේ නැහැ කියලා කියන්නේ ඒකත් එනවා. නමුත් ගොඩක් සුලභ වෙන්නේ ඍණාඩ් ප්‍රතිකාරකයෙන් මගින් කාබන් වැඩි කිරීමේ පරිවර්තන. ඒතර ඔන්න මතක් කරගත්ත හොඳට මේ ඍණාඩ් වල පරිවර්තනිකුත් මතක් වුණා. ඉතින් මම හිතනවා අර ඔක්සිකරණ ටිකත් KMNO4 ඩයිට්‍රෝමේට් PCC ඒවත් මතක් වෙන්නේ නැති කියලා. හොඳයි. ඊට පස්සේ අපි තවත් එකකට යන්. දැන් අර ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය එක මතකද? අර 1 2 කියලා අපි දැම්මේ. අන්න ඒ කාරණාවත් මතක් වෙන තවත් මම මේ වගේ ප්‍රතික්‍රියා ශ්‍රේණියක් දෙන්නම්. ඔක්සිහරණය කිරීම මතක් වෙන. ඒකත් ඍණාඩ් වලින් මෙයන්. එතකොට ඔයාට දැන් මේ වෙද්දි අපි කතා කරලා තියෙනවා සාමාන්‍යයෙන් මට්ටමකට පරිවර්තන. ඊළඟට අපි මේ ටිකත් එක්කම පටන් ගන්නවා එස්තර, ඒමයිඩ් අන්න ඒ ටිකත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අන්තිමට තමයි බෙන්සීන් සම්බන්ධ පරිවර්තන වලට යන්නේ. හොඳයි. දැන් බලමු ඔක්සිහරණය කිරීම ටික පොඩ්ඩක් මතක් කරගන්න. කාබනික සංයෝග ඔක්සිහරණය කිරීම. හරි. හිතමුකෝ මෙහෙම. අපිට දුන්න පරිවර්තනයක් පටන් අරගෙන මෙන්න මේ වගේ කෙනෙක් කාබොක්සිලික් අම්ලයකින් පරිවර්තනයක් පටන් ගන්නවා කාබොක්සිලික් අම්ලයකින්. ඊට පස්සේ අපිට ලැයිස්තුවක් දීලා හදන්න කියනවා. අපි හිතමුකෝ අපිට හදන්න කියනවා කියලා. මෙන්න මේකේ නා ලැයිස්තුවක් දීලා අපිට කියනවා කාබොක්සිලික් අම්ලයෙන් පටන් ගන්න මෙන්න මේ සංයෝගය හදන්න කියලා. එතකොට ලැයිස්තුවේ මැග්නීසියම් මීටර ආයසරයක් දෙනවා. මොකද්ද ප්ලෑන් එක? මම දැන් ලැයිස්තුවක් කියලා ලියන්නේ නැහැ. පොඩ්ඩක් මේ කාලේ ප්‍රශ්නේ හින්දා තවත් වෙලාව යනවනේ බොරුවට. ඉතින් හිතන්නකෝ ලැයිස්තුව මම නිකන් කියන්නම්. ලැයිස්තුවේ මැග්නීසියම් මීටර ඇතුළු තවත් දේවල් තියෙනවා කාබන් වැඩි කරන්න. කාබන් වැඩි කරන්න මැග්නීසියම් මීටර තව අවශ්‍ය ප්‍රතිකාරක තියෙනවා. එතකොට කාබන් වැඩි කරන්න කට්ටිය මුකුත් දීලා නැහැ. ඒවා ඔක්කොම මේක ඇතුලෙන් හදලා පෙන්නන්න ඕනේ. Br ඒ කියන්නේ මේ PCl5 වගේ මැග්නීසියම් මීටර වගේ ලැයිස්තුවක් තියෙනවා. ඒතකොට ලැයිස්තුවක මැග්නීසියම් වීලීටර දැක්කොත් මොකද්ද ඔයා කරන වැඩේ මුලින්ම ඔයාගේ ප්ලෑන් එක? රිනාඩ් එක හදාගන්න එකනේ. රිනාඩ් හදන හැලජන ඕනේ. ඉතින් එහෙනම් අපේ ප්ලෑන් එක මොකද්ද මුලින්ම? දැන් අග දිහා බලලත් අපි උදව් ගන්නවා. අපි මුල ඉඳන්ගෙනත් උදව් මේ කරගෙන යනවා. ලැයිස්තුනුත් උදව්ව ගන්නවා. එහෙම ඔක්කොම සාමූහිකව තමයි මේ උත්තරේ අපි ගලප ගන්න. දැන් ලැයිස්තුවේ මැග්නීසියම් වීලීටර තියෙනවා. එතකොට මේ මුලින්ම එහෙනම් මොකද්ද කරගන්න අවශ්‍ය?
මැග්නීසියම් වීලීතර පාවිච්චි කරන්නේ කාබන් නැටි ගන්න රිනාඩ් එක හදන්නනේ. රිනාඩ් හදන්නේ හැලජන් වලින්. ඒක ගොඩක් ළමයි මේ වගේ වෙලාවට පොඩි වැරද්දක් කරනවා. එකපාරටම මේකට PCl5 දාලා හැලජන් ගන්න යනවා. COCl එකක්. එතන වැරදීනේ. ඇයි මම ඔයාලට දැන් මූලික දේවල් ටිකක් කියලා දුන්නා. දැන් ඔයා මේකට PCl5 දාලා CH3COCl කරනවා. ඊට පස්සේ මැග්නීසියම් වීලීතර දාලා CH3COMgCl. වැරදීනේ ඇයි? මම ඔයාලට කියලා දුන්නේ ද්විත්ව බන්ධනයෝ කාණ්ඩ තියාගෙන රිනාඩ් එක හදන්න බෑ කියලා. අර H+ නිකුත් කරන්න පුළුවන් කාණ්ඩ තිබ්බොත් රිනාඩ් හදන්න ගන්න බෑ. ඇල්ඩිහයිඩ් කීටෝන එස්ටර් ඒ වගේ ද්විත්ව බන්ධනයෝ කාණ්ඩ තිබ්බොත් එහෙම අපි රිනාඩ් හදන්න ගන්නෙ නැහැ. එතකොට දැන් මේක නා COCl කරලා COMgCl කිව්වොත් වැරදි. එහෙම රිනාඩ් හදන්න බෑ. කියන්නේ මේ ද්විත්ව බන්ධනයෝ කොටස් තිබිලා හරියන්නේ නැහැ රිනාඩ් එක හදනකොට. මම කියවනේ හැලජන් තියෙන හැමෝගෙම රිනාඩ් එක හදන්න බෑනේ. හැලජන් තිබ්බ පළියට හැම කෙනෙක්ගෙම රිනාඩ් ප්‍රතිකාරකය හදන්න බෑ. ඉතින් ඒකත් එක්ක මෙතන මේ ඔයා මේකට PCl5 දාලා CH3COCl කරලා ඊට පස්සේ මැග්නීසියම් වීලීතර දාලා CH3COMgCl කරොත් වැරදි. එහෙම කරන්න බෑ. ඒක වැරදි. එහෙම කරන්න බෑ. මොකද ද්විත්ව බන්ධනයෝ කොටස් තියාගෙන රිනාඩ් එක හදන්න බෑ. එහෙනම් මෙන්න මේ වගේ වෙලාවක මේකත් ඉතා වැදගත්. අපිට මේ ද්විත්ව බන්ධනයෝ කැල්ල අයින් කරගන්නත් ඕනේ. නිකම්ම CH3CH2OH තිබ්බනම් හරිනේ PCl5 දැම්මා CH3CH2Cl රිනාඩ් එක හදන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනයෝ කැල්ල මේක කොහොමද අපි අයින් කරලා මේකෙන් නිදහස් වෙන්නේ? අන්න ඔක්සිහරණ මතක් වෙන්න ඕනේ. අන්න ඔක්සිහරණය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය මේ කාබන්ගේ ඔක්සිකරණ අවස්ථාව ඔක්සිකරණාංකය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් ඔක්සිහරණයකට ලක් කරන්න පුළුවන්. එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් LiAlHO අපට අවශ්‍ය නම් පුළුවන් ඊතර් මාධ්‍ය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් කියලා ලියන්න. ඉතින් ඒවා අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. ගොඩක් වෙලාවට පේපර් එකේ ඒගොල්ලෝ දෙනකොටත් අපිට එහෙම දෙන්නේ නැහැ. නිකම්ම එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දෙක ජලය හෝ H+. ඕනදී වඩා හොඳයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ඊතර් මාධ්‍ය දිය කරලා යොදාලා ඊට පස්සේ ලැබෙන ඵලයට ජලය යොදනවා කියන එකයි මේ කියන්නේ. මොකද්ද මේ 1 2 කියන එකෙන් කියවෙන්නේ? 1 2 කියන එකෙන් කියන්නේ මෙන්න මේ සංයෝගයට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් යොදන්න. එතෙන්දී ප්‍රතික්‍රියා මාධ්‍ය වශයෙන් ඕනනම් කාබනික මාධ්‍යයක් භාවිත කරනවා කියලා ලියන්න පුළුවන් අපිට ඊතර් මාධ්‍ය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් කියලා. ඒක අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඒ ලැබෙන ඵලය තියෙනවනේ. ඒ ලැබෙන ඵලයට ඊට පස්සේ ජලය යොදන්න. දැන් මම මේ පැහැදිලිවම කියන්නේ 1 2 කියලා දෙන්නේ නැහැ මේ දෙන්නේ කුණු ඵලියට. 1 2 දෙකෙන් කියවෙන්නේ මොකන්ද? ස්ටෙප්ස් දෙකක් එකට ගන්නවා අපි. කෙටි කරනවා කියන එක. කියන්නේ මෙන්න මේ සංයෝගයට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් යොදලා යම් ඵලයක් ලැබෙනවනේ. ඒ ඵලයට ඊට පස්සේ දෙවනුව ජලය යොදන්න. ඒ අවසන් ඵලය තමයි අපි මෙතන ලියන්න ඕනේ. පියවර දෙකක් කෙටි කිරීම. ඒතර මතක් කරන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය දාද්දි මේ COOH කාණ්ඩේ මොකද වෙන්නේ? අන ද්විත්ව බන්ධනයෝ කතන්දරේ අපෙන් නිදහස් වෙන්න පුළුවන් අපට. මොකද දැන් මේක ද්විත්ව බන්ධනයෝ තිබ්බ හින්දානේ මෙතන COCl කරලා අපිට රිනාඩ් එක හදන්න බැරි වුනේ නේද? අන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය දාද්දි මෙන්න මේ COOH කාණ්ඩේ මොනවා බවටද? ඔක්සිහරණයක් වෙනවා කාබොක්සිලික් අම්ලේ CH2OH බවට. අන්න දැන් හරි. පැහැදිලිද? අන්න දැන් හරියටම හරි. මේක CH2OH වෙනවා. මේ කාබන්ගේ ඔක්සිකරණාංකය අඩු වෙනවා. ඔක්සිහරණයක් වෙනවා. මේ CH3 කාබන් මුකුත් වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ ප්ලෑන් එක හරි ලැයිස්තුවේ මැග්නීසියම් ඊතර දුන්න හින්දායි අපි මේක කරන්නේ. දැන් හරි. දැන් දාන්න PCl5 හරි PBr3 හරි කැමති එකක්. අන්න රිනාඩ් එක හදා ගන්න පුළුවන්. දැන් හැලජන් එක එනවා. දැන් පුළුවන් ඔයාලට රිනාඩ් එක හදන්න. දැන් දාන්න වීලීතර මාධ්‍ය මැග්නීසියම්. වීලීතර මාධ්‍ය මැග්නීසියම් දැම්ම දැන් අන්න රිනාඩ් ප්‍රතිකාරකය හැදුවා. දැන් කිසිම ගැටලුවක් නැහැ. දැන් මෙතනින් එහාට මති මහලුකු දෙයක් නැහැ නේ. මෙතනින් එහාට අපිට අන්තිම උත්තරේ දිහා බැලුවමත් සෑහෙන දෙයක් කියන්න පුළුවන්. ඔයාට මේ රිනාඩ් ප්‍රතිකාරක කොටස මෙතන පේනවා නේ. මේ CH2CH2 - ඩෙල්ටා කොටස මේ CH2CH2 කොටස මෙන්න තියෙනවා මේ. ඔන්න එහෙනම් රිනාඩ් ප්‍රතිකාරකේ. එහෙනම් මේ OH වෙන්නේ කවුද? මෙතන පොඩ්ඩක් බ්‍රේක් කරගමු. මේ OH වෙන්නේ කවුද? OH වෙන්නේ ද්විත්ව බන්ධනයේ O කාබන්නේ. එහෙනම් ඔන්න ඔය කෙනා තමයි අනිත් කෙනා අපට අවශ්‍ය කරන CH3COH. පැහැදිලිද කියන එක? CH3COH තමයි අපට අවශ්‍ය අනිත් කෙනා. ඉතින් ලැයිස්තුවේ යා දුන්නේ නැත්නම් අපි හදලා පෙන්නන්න ඕනනේ. ලැයිස්තුවේ දුන්නොත් කෙලින්ම අපට ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? රිනාඩ් එක හදාගත්තට පස්සේ මේ රිනාඩ් පරිවර්තනයක ලක්ෂණය තමයි මැග්නීසියම් ඊතර දුන්නට පස්සේ රිනාඩ් එක හදාගන්න. හැලජන් ගන්න ඕනේ. අන්නේ අදහස් ටික හැබැයි නීති මතක තියාගන්න. හැලජන් තිබුණු පමණින් හැම කෙනෙක්ගෙම රිනාඩ් හදන්න බැරි කියන කාරණය. එතකොට දැන් මේකේ ද්විත්ව බන්ධනයේ OH නෙමෙයි තියෙන CH ද්විත්ව බන්ධනයෝ තිබිලානේ මෙතන OH වෙන්නේ. මතකනේ අර කාබන් කෙනෙක් බැඳෙනවා ධන කාබන් ඍණ කාබන් බැඳෙනවා. ඊට පස්සේ බන්ධන පහක් බැරි හින්දා ඕගේ බන්ධනයක් මකලා O- වෙලා MgCl+ OH වෙන්නේ එහෙමනේ. එතකොට මේ OH මෙතනින් බ්‍රේක් කරගන්න පුළුවන්. මෙතනින් බ්‍රේක් කරගන්න පුළුවන්. OH වෙන්න කලින් කවුද තියෙන්න ඕනේ? OH වෙන්න කලින් තියෙන්න ඕනේ ද්විත්ව බන්ධනයේ O කාබන්. එහෙනම් CH3COH කියන ඇල්ඩිහයිඩ් එක තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. තව විදියක් ඉතින් ඕනනම් පුළුවන්. CH3COCl තිබිලා රිනාඩ් එක ප්‍රමාණවත්ව දැම්ම නම් ඒත් හරි නේද? තවට මේකට මේ උත්තරය ගන්න පුළුවන්. මම දැන් ඒක ලියන්නේ නැහැ. ඉස්සෙල්ලත් කතා කරන්නේ CH3COCl ගැන නේද?
මෙතන CH3COCl තිබුණා නම් අපිට හිතන්න පුළුවන් මේ Cl එක ඉවත් වෙලා රිනාඩ් එක යා වෙලා අන්තිමට පුළුවන් ද්විත්ව බන්ධනයේ OH එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් අපිට OH කරගන්න. හරිද? එතකොට එහෙමත් යන්න තිබුණ කැමති නම් CH3COCl එකට මේ රිනාඩ් ප්‍රමාණවත් මෙයා අඩුවෙන් දාලා ලැබෙනවා CH3COCH2CH2. CH3COCH2CH2 කියන එක ලැබෙනවා. එතකොට ඔය ද්විත්ව බන්ධනයේ කොටස අපිට පුළුවන් අන්තිමට OH කරගන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාලා එහෙම යන තිබුණා. එතකොට අපි දැන් ඒක කලිනුත් ඔය අම්ල හේලයක් ගැන කතා කරපු හින්දා අපි මේටරමේට යන් එහෙනම් CH3COH කියන ඇල්ඩිහයිඩ් අපි හදලා පෙන්නන්න ඕන. කාගෙන්ද? CH3COH කියන ඇල්ඩිහයිඩ් හදන්න පුළුවන් කාගෙන්ද මෙතනින්? ලැයිස්තු දුන්නේ නැත්තම් ඇල්ඩිහයිඩයක් හදන්න පුළුවන්. මතකද ප්‍රාථමික ඇල්කොහොලයක් නේ CH2OH කාණ්ඩේ. එයාට PCC දැම්මනම් පිරිඩීනියම් ක්ලෝරෝටෝමේට් දැම්මනම් අන්න නිකම්ම අපට ගන්න පුළුවන් ඇල්ඩිහයිඩ් එක. දැන් මේකට දාන්න PCC. පිරිඩීනියම් ක්ලෝරෝටෝමේට් KMNO4 දාන්න එපා. ආම්ලික KMNO4 හරි ආම්ලික ඩයිට්‍රෝමේට් හරි දැම්මනම් ආයෙ පාරක් මේ කාබොක්සිලික් අම්ල ලැබෙන්නේ. PCC පිරිඩීනියම් ක්ලෝරෝටෝමේට් දාන්න CH3 C ද්විත්ව බන්ධනයේ OH අන්න ඇල්ඩිහයිඩ් එක. අන්න අපට අවශ්‍ය කෙනා හරිනේ. මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මේ මයිනස් කාබන් යා වෙලා මම දැන් අමුතුවෙන් කියන්නේ නැහැ. අන්න අපට අවශ්‍ය කෙනා ලැබෙනවා. ද්විත්ව බන්ධනයේ කාබන්ට මේ මයිනස් කාබන් මේ කුට්ටිය අනිත් පැත්ත ගහන්න මේක අනිත් පැත්තට පෙරලලා CH2- කියන මේ කොටස යා කරන්න. පැහැදිලිද? මෙන්න මේක අනිත් පැත්තට පෙරලන්න CH2 කියන එක මේ CH2 කියන කාබන්නේ මයිනස් කාබන් ප්ලස් කාබන්ට යා කරනවා. මම H එක යටින් ලිව්වා. දැන් බන්ධන පහක් තියෙනවා. බන්ධන පහක් බෑ. එහෙනම් එක බන්ධනයක් මකලා ඕ මයිනස් කරන්න. එතනට MgCl+ ලං කරාම ඔන්න හරිය අන්තිමට අපිට පුළුවන් ජලයේ OH+ දාලා මේක OH බවට පත් කරගන්න. ජලයේ OH+. ඔන්න ඔය විදිහට ඉතින් ඍණාත්මක පරිවර්තන කරන්න පුළුවන්. මෙතන මේ තව පොඩි දෙයක් මම ඔයාලට මතක් කරනවා. මේ කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරනවානේ ප්‍රාථමික ඇල්කොහොල බවට. ඔය කාබොක්සිලික් අම්ල ප්‍රාථමික ඇල්කොහොල බවට ඔක්සිහරණය කරද්දී මතක තියාගන්න මේ NaBH4 ගන්න බෑ. මොකද අර ඇල්ඩිහයිඩ් කීටෝනත් ඔක්සිහරණය කරන්න පුළුවන් නේ. ඇල්ඩිහයිඩ් කීටෝනත් පුළුවන් ඔක්සිහරණය කරන්න. ඒ ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය කරද්දී NaBH4 ගන්නත් පුළුවන් LiLH4 ගන්නත් පුළුවන්. එතකොට හැබැයි මේ කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරද්දී NaBH4 සාර්ථක වෙන්නේ නැහැ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්ම ගන්න වෙනවා. ඒකින්ද මෙතන NaBH4 ලියුවොත් වැරදි. කාබොක්සිලික් අම්ලයක් ඔක්සිහරණයේදී අනිවාර්යයෙන්ම ගන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් තමයි යොදාගන්නේ. NaBH4 හරියන්නේ නැහැ. එතකොට මේ හැබැයි ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය කරන්න නම් අපි මතක් කරගන්න ඇල්ඩිහයිඩ් කීටෝනයි ඔක්සිහරණය කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ගන්නත් පුළුවන්. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් NaBH4 ගන්නත් පුළුවන්. ඒ ඔක්සිහරණයේදී වෙන්නේ ඇත්තටම ද්විත්ව බන්ධනයේ කාබන්ට OH කාණ්ඩයක් ලැබෙන එක. ද්විත්ව බන්ධනයේ කොටස් අයින් වෙලා ඒක OH වෙන එක තමයි ඔක්සිහරණයේදී වෙන්නේ. එතකොට ඔයා මතක් කරගන්න ඇල්ඩිහයිඩයක් ඔක්සිහරණය කරා නම් C ද්විත්ව බන්ධනයේ OH කාණ්ඩේ CH2OH ප්‍රාථමික ඇල්කොහොල් කාණ්ඩයක් වෙනවා. දාන්නේ කවුද? NaBH4 දාන්නත් පුළුවන් නැත්නම් සුපුරුදු කෙනා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය ලියන්නත් පුළුවන්. කීටෝනයක් ඔක්සිහරණයේදී කියන්නේ ඔක්සිහරණයේ මතක තියාගන්න මම නම් තව කීටෝනයක් කියලා දෙන්නම්. දැන් මේ ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණයේදී NaBH4 ගන්නත් පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ගන්නත් පුළුවන්. ඒක ලියන්න ඕන නම් ෂෝට්කට් එකක් කියන්නම්. ඒ කියන්නේ මේ ද්විත්ව බන්ධනයේ O කොටස OH කරන්න. අනිත් එක එහෙමම ලියලා මේ කියන්නේ මේ දෙපැත්තේ එහෙමම ලියන්න දෙපැත්තේ එහෙමම ලියලා ද්විත්ව බන්ධනයේ O කොටස OH කරන්න. OH කරාම බලන්න මොකක් හරි බන්ධනයක් මදිද කියලා. කාබන්ට බන්ධන 4ක් තියෙන්න ඕනේ. මේ මදි පාඩුවට නම් H එකක් දාන්න. ඔය විදියට. හරිම සරලයි ඒක. ඔක්සිහරණය මේ ද්විත්ව බන්ධනයේ කාබන්ගේ ද්විත්ව බන්ධනයේ ටික විතරක් වෙනස් කරනවා. අනිත් දෙපැත්තේ එහෙමම ලියනවා. දෙපැත්තේ එහෙමම ලියන මේ ඇල්ඩිහයිඩ් මේ දෙපැත්තේ එහෙමම ලියලා මේ ද්විත්ව බන්ධනයේ එක මකලා OH කරන්න. ඒතර OH කරාට පස්සේ බන්ධනයක් මදි කාබන්ට මදි පාඩුවට H එකක් දාන්න. ඒතර මොකද්ද මේක ප්‍රාථමික ඇල්කොහොලයක් OH කාබන් එක පැත්තෙන් කාබන් මේ CH2OH කියන්නේ ප්‍රාථමික ඇල්කොහොලයක් නේ. නෑ ඇල්ඩිහයිඩයක් ඔක්සිහරණයෙන් ප්‍රාථමික ඇල්කොහොලයක් ලැබෙනවා. කවුද යොදා ගන්න පුළුවන්? නිකම් NaBH4 ලිව්වත් ඇති. ඊට පස්සේ ඕනනම් අපිට සුපුරුදු කෙනා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය ලියන්නත් පුළුවන්. මතක ඇතුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය ලියද්දී එක දෙක දානවා. එක LiAlH4 දෙක ජලය කියලා. NaBH4 දාද්දී අපිට නිකම් NaBH4 කියලා ලියන්න පුළුවන්. එතකොට මේ දෙකම යොදා ගන්න පුළුවන් මෙතනදී. හිතන්න කීටෝනයක් තිබුණා කියලා. කීටෝනයක් ඔක්සිහරණය කොහොමද ලියන්නේ? අර ෂෝට්කට් එක පාවිච්චි කරන්න. මේ දෙපැත්තේ හැමම ලියන්න. ද්විත්ව බන්ධනයේ O කොටස විතරක් මකලා OH කරන්න. දෙපැත්තේ හැමම ලිව්වා මේ දෙපැත්තේ හැමම ලිව්වා මේ දෙපැත්තේ හැමම ලියලා ද්විත්ව බන්ධනයේ O කොටස විතරක් OH කරා. මේ දෙපැත්තේ හැමම ලිව්වා ද්විත්ව බන්ධනයේ O කොටස විතරක් OH කරා. ඊට පස්සේ බන්ධනයක් මදිනේ එතනට H එකක් දාන්න. බන්ධන 4 වෙන්නේ. તો ද්විතීයික ඇල්කොහොලයක් ලැබුණේ මේ OH කාබන්ට දෙපැත්තේම කාබන් නම් ද්විතීයික ඇල්කොහොලයක් නේ. එතකොට මෙන්න මේ කීටෝනේ ඔක්සිහරණය කළා ද්විතීයික ඇල්කොහොලයක් ලැබුණා. කවුද යොදා ගන්න පුළුවන්?
සුපුරුදු විදියට එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දෙක ජලය ලියන්න පුළුවන් මේ දෙකටම. නැත්නම් ඉතින් අර විකල්පයක් වශයෙන් NaBH4 සෝඩියම් බෝරෝ හයිඩ්‍රේට් ලියන්නත් පුළුවන් මේ විදියට. NaBH4 ලියන්න පුළුවන් කිසිම අවුලක් නැහැ දෙකම නිවැරදි. එතකොට දැන් සමහරක් වෙලාවට මේ NaBH4 එකත් ටිකක් පරණ පේපර්ස් වල නම් දීලා තිනවා එක NaBH4 දෙක ජලය කියලා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය ලියන විදියට. මේකත් අවුලක් නැහැ ඉතින්. නමුත් මතක තියාගන්න අනිවාර්ය වෙන්නේ දැන් අපේ නිව් සිලබස් එකේ පේපර් එක හැදෙන විදියට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ජලය ලියනවා නම් අනිවාර්යයෙන්ම එක දෙක දාලා ලියන්නේ. NaBH4 දාද්දි ගොඩක් වෙලාවට පහුගිය ළඟපාත පේපර්ස් වල නිකම්ම NaBH4 පමණක් දීලා තියෙනවා. ඉතින් අපිට උනන් තව විදිහකට මේක ලියන්න පුළුවන්. NaBH4 සමග මෙතනෝල් වගේ CH3OH වගේ නැත්නම් එතනෝල් වගේ මධ්‍යසාරයක් දාන්නත් පුළුවන්. ඒ වගේ මාධ්‍යයකත් NaBH4 එතනවා කියලා එහෙම කියන්නත් පුළුවන් අවශ්‍ය නම්. ඒක විවිධ ක්‍රම වලට ලියනවා. ඒ මොන ක්‍රමයකට ලිව්වත් මේ එකම සංකල්පය මේ ලැබෙන ඵල ඒවා වෙනසක් වෙන්නේ නැහැ. හොඳයි. එතකොට ඔන්න දැන් මතක් කරා ඔක්සිහරණය ටික. ඊළඟට යමු තව අලුත් කොටසකට. මම මේ කරේ මුලින්ම පහුගිය දේවල් ටික මතක් කිරීම. මොකද මේවා දිගටම අවශ්‍ය වෙනවා පරිවර්තන කරගෙන යද්දී. ඊළඟට මම යනවා කතා කරන්න දැන් ඩ්‍රිනාඩ් ප්‍රතිකාරකෙන් දැන් අපි කාබන් වැඩි කිරීමේ ක්‍රම තුනක් මේ වෙද්දි කතා කරා. ආම්ලික H ඇසුරින් අර ත්‍රිත්ව බන්ධනය හදලා C- සෝඩියම් + ඒටමේට කතා කරා. ඩ්‍රිනාඩ් ප්‍රතිකාරකේ දැන් සෑහෙන අපි වැඩිපුර කාලයක් අරගෙන කතා කරා. ගොඩම වැදගත් නිසා ඒක සයනයිඩ් වලිනුත් කාබන් එකක් වැඩි කර ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඒකත් කතා කරා. ඊට අමතරව තවත් කාබන් වැඩි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ඇල්ඩෝල් සංගණනය කියලා. ඒක පරිවර්තන වලට නම් නිතර එනවා අඩුයි. නමුත් ඉතින් අර කෙටි ප්‍රශ්න වලට වගේ එන හින්දා මම ඒකත් කෙටියෙන් මතක් කරලා දෙන්නම්. ඇල්ඩෝල් සංගණනයනුත් කාබන් වැඩි කරන්න පුළුවන්. ඇල්ඩෝල් සංගණනයේදී වෙන්නේ කාබන් දෙගුණ කරන එක. ඒතර ඇල්ඩෝල් සංගණනය කියන එක වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන සම්බන්ධ ප්‍රතික්‍රියාවක් ඒක. අර රිනාඩ් වගේම එකක් තමයි ඒකත්. ඒතර ඇල්ඩෝල් සංගණනයේදී වෙන්නේ ඇල්ඩිහයිඩ් එකට හරි කීටෝන එකට හරි ජලීය භස්මයක් දානවා. ඇල්ඩිහයිඩ් එකට හරි කීටෝන එකට හරි ජලීය භස්මයක් දානවා. ඔය ඇල්ඩිහයිඩ් වලයි කීටෝන වලයි අපි පොඩි නම් ටිකක් කියනවා. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට කියනවා අපි කාබොනයිල් කාබන් කියලා. ද්විත්ව බන්ධනයේ O කාබන්ට කියනවා කාබොනයිල් කාබන් කියලා. ඒ ද්විත්ව බන්ධනයේ O කාබන්ට යාපදම කාබන්ට කියනවා ඇල්ෆා කාබන් කියලා. අපි නිකන් සංකේත ටිකක් දානවා. ද්විත්ව බන්ධනයේ O කාබන්ට කියනවා කාබොනයිල් කාබන්. අනේ කාබොනයිල් කාබන්ට ළඟම ගෑවිච්ච කාබන්. ඒ කියන්නේ යාට කෙලිම බැඳිච්ච කාබන්ට කියනවා ඇල්ෆා කාබන් කියලා. ඔය ඇල්ෆා කාබන්ගේ H ට අපි කියනවා ඇල්ෆා H කියලා. ඉතින් මෙන්න මෙතන මේ H තුනට අපි නමක් දාලා ඇල්ෆා H පරමාණු තුනක් කියලා. පැහැදිලිද? එහෙනම් අපි තව එකක් ගත්තොත් එහෙම මෙයාගේ ගත්තොත් එහෙම ද්විත්ව බන්ධනයේ මේ කීටෝනයක් ද්විත්ව බන්ධනයේ කාබන්ට අපි කියනවා කාබොනයිල් කාබන් කියලා. ඒ කාබොනයිල් කාබන්ට කෙලින්ම බන්ධන හදන්න සම්බන්ධ වෙච්ච කාබන්ට කියනවා ඇල්ෆා කාබන් කියලා. එතකොට මෙයාත් ඇල්ෆා කාබන් මෙන්න මෙයාත් ඇල්ෆා කාබන්. මේකේ ඇල්ෆා කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් දෙපැත්තෙම ඇල්ෆා H ඉන්නවා. ඇල්ෆා කාබන්ගේ H තමයි ඇල්ෆා H කියලා කියන්නේ. මේ H තුන ඇල්ෆා H එතකොට. මේ H තුනම ඇල්ෆා H ඒ විදියට. ඒතර ඔන්න ඔය විදියට ඇල්ෆා කාබන් සහ ඇල්ෆා H කියන වචන ටික පොඩ්ඩක් ඔයාලට අවශ්‍ය වෙනවා මේ ඇල්ඩෝල් සංගණනය කියන එකේදී. මේ ඇල්ඩෝල් සංගණනයේ මේ නම විතරයි අමුතු නමක් තියෙන්නේ. ක්‍රියාවලිය හරි සරලයි. මෙන්න මෙහෙම ඇල්ඩිහයිඩ් එකට හෝ කීටෝන එකට භස්මයක් දාද්දි හැබැයි ඇල්ෆා H තියෙන්න ඕන. තනු කියන්නේ දැම්ම කියමු. කෙන් ජලීය භස්මයක් මේකටත් දාමු. ජලීය භස්මයක් දාන්න පුළුවන්. හැබැයි ඇල්ෆා H අඩංගු ඇල්ඩිහයිඩ් එකට හෝ කීටෝන එකට. මෙයාගේ මේ කාබන් ගාන එතකොට දෙගුණ වෙන්න පුළුවන්. අන්න කාබන් දෙගුණ කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඇල්ඩෝල් සංගණනය කියන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන් වල. මේ කාබන් 3 තියෙන කෙනා කාබන් 6 ඵලයක් වෙනවා. මේ කාබන් 2ක් තියෙන කෙනා කාබන් 4 ඵලයක් බවට පත් වෙනවා. ඔන්නෝම ඵල ගන්න පුළුවන්. මේක පරිවර්තන වලට නම් ඒ තරම්ම සුලභව ලැබිලා නැහැ. ලැබෙන්නේ නැහැ ඇත්තටම මේ අර ස්ට්‍රක්චර්ඩ් එකට හරි කෙටි ප්‍රශ්න වලට හරි තමයි වැදගත් වෙන්න පුළුවන්. එතකොට මේ හැබැයි මතක තියාගන්න ඇල්ෆා H තිබුණ නැත්තම් හිතන්න දැන් මේ ද්විත්ව බන්ධනයේ කාබන් කාබොනයිල් කාබන්නේ කාබොනයිල් කාබන්ට යාපත කාබන් ඇල්ෆා කාබන්. ඇල්ෆා කාබන්ටත් කාබන් ලැබෙන්න නම් හැම පැත්තෙම H නැත්තම් ඒතර ඇල්ෆා H නැහැ. මේ පැත්තෙත් ඇල්ෆා H නැත්තම් ඒ වගේ කෙනෙක්ට මේ වගේ කාබන් දෙගුණ වෙන්න බෑ. අපි මේකට ඇල්ඩෝල් සංගණනය කියනවා, සොයං සංගණනය කියන එක නම් පාවිච්චි කරනවා. ඇල්ඩෝල් සංගණනය නැත්තම් සොයං සංගණනය. ඒක වෙන්නේ මොකද්ද? කාබන් දෙගුණ වීම. හැබැයි ඇල්ෆා H තියෙන ඇල්ඩිහයිඩ් කීටෝන විතරයි මේ ඇල්ඩෝල් සංගණනය නැත්තම් සොයං සංගණනයට ලක් වෙන්න පුළුවන්. ඇල්ෆා H නැත්තම් බෑ. හිතන්නකෝ දැන් මෙතන මේ කාබන්ටත් කාබන් ආයි කාබන් ඔහොම ගිහලා H එකක්වත් නැහැ කියලා මෙතන නෑ ඇල්ෆා H එකක්වත් නැහැ. මේ දෙපැත්තෙම H නැත්තම් එන්න ඇල්ෆා H එකක්වත් නැහැ. එතකොට ඇල්ඩෝල් සංගණනය වෙන්න බෑ. දැන් මේ වගේ කට්ටියට ඇල්ඩෝල් සංගණනය වෙන්න පුළුවන්. මොකද එතනදි වෙන්නේ මේ භස්මේ දාද්දී මේ ඇල්ඩිහයිඩ් සාම්පලෙන් සමහරක් ඇල්ඩිහයිඩ් අණු වල විතරක් හැමෝගෙම නෙමේ සමහරක් ඇල්ඩිහයිඩ් අණු වල විතරක් මේ ඇල්ෆා H එකක් ගැලවෙනවා.
කියන්නේ මේ alpha H ටත් පොඩි ආම්ලික ගුණයක් තියෙනවා. H+ වශයෙන් ගැලවෙන්න පුළුවන්. භෂ්මේ දාද්දි මේ ඇල්ඩිහයිඩ් අණු සාම්පලේ හිතන අණු 100ක් තිබුණා කියලා. 100ම නෙමෙයි 100ක් තිබ්බනම් 50ක විතර. ඒ කියන්නේ හැම අණුවෙම නෙමෙයි ඇතැම් ඇල්ඩිහයිඩ් අණු වල මේ භෂ්මේ හමුවේදී මෙන්න මේ alpha H වලින් එකක් ගැලවෙනවා. ඔක්කොම නෙමෙයි එකක් ගැලවෙනවා. එතකොට CH3 වලින් H එකක් ගියාම CH2. ඉතින් H+ ගියාම කාබන් මොකද වෙන්නේ? ඔයා දන්නව මේවා දැන්. H+ ගියාම මොකද වෙන්නේ? කාබන් මයිනස්. ඇත්තටම කාබන් මයිනස් වෙන්නේ අර ආම්ලික H වලින් කාබන් වැඩි කරේ C- සෝඩියම් ප්ලස් ඒ වගේ තමයි කාබන්ට එක සැරයකලකුත් ඇවිල්ලා C- වෙනවා. ඔන්න වගේ කෙනෙක් හැදෙනවා. මේකෙන් නම් මොකද්ද හැදෙන්නේ? මේකෙත් මේ පැත්තෙන් හරි alpha H ගොඩක් නෙමෙයි එකයි ගැලවෙන්නේ. මේ පැත්තේ H3ක් තියෙනවා මේ පැත්තේ H3ක් තියෙනවා කැමැති පැත්තකින් ඔයාට alpha H එකක් ගලවන්න පුළුවන්. alpha H එකක් ගලවම CH3 කින් CH2 වෙනවානේ. H+ ගියාට පස්සේ කාබන් මොකද වෙන්නේ නම් මයිනස් වෙනවා. කාබන්ට මයිනස් වෙන හැටි ඕනම් පෙන්වන්න පුළුවන්. හතරවෙනි කාණ්ඩේ කාබන්ට අයිති ඉලෙක්ට්‍රෝන 5ක් වුණාට පස්සේ කාණ්ඩ අංකයට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙද්දී මයිනස් වෙන්නේ කියලා ඔහම අවශ්‍යවට මයිනස් වෙන හැටි පෙන්වන්නත් පුළුවන්. දැන් මෙන්න මේ මයිනස් කාබන් මොකද වෙන්නේ? දැන් හැම අණුවෙම මේක වෙන්නේ නැහනේ. ජලීය භෂ්මේ දැම්මට පස්සේ සමහරක් ඇල්ඩිහයිඩ් හෝ සමහරක් කීටෝන් අණු වල විතරයි මේ alpha H එකක් ගැලවිලා C- වෙන්නේ. අනික් කටිය තමන්ගේ පාඩුවේ ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අර තමන්ගේ පාඩුවේ ඉන්න ඇල්ඩිහයිඩ් හෝ කීටෝන අණුවේ මේ ප්ලස් ඩෙල්ටා කාබන් කාබොනයිල් කාබන් ප්ලස් ඩෙල්ටානේ. මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මේ ධන ගතියක් තියෙන කාබන්ට මේ ඍණ කාබන් ගිහිල්ලා බැඳෙන්න පුළුවන් අර ඍණාත් ප්‍රතිකාරක වලදී කාබන් වැඩි වුණා විදියට. එතකොට සාම්පලේ ඇල්ඩිහයිඩ් අණු 100ක් තිබ්බනම් 100ම alpha H ගැලවුනේ නැහැ. 50ක ගැලවුණා කියලා හිතන්නකෝ. ඉතුරු 50 තමන්ගේ පාඩුවේ ඉන්නවනේ. අර තමන්ගේ පාඩුවේ ඉන්න ඇල්ඩිහයිඩ් වලට අණු වල ධන කාබන් වලට මේ ඍණ කාබන් න්‍යා වෙලා කාබන් අණු තනිව දෙගුණ වෙනවා. ස්වයං සංගණනය. එතකොට ඔයාලට පුළුවන් මේ H එක මෙහෙම යටින් නවන්න. H එක මම මෙහෙම යටින් ලිව්වා. මේ පැත්තෙන් මං ගෙනහිල්ලා නැත්තම් මෙහෙම යටින් යා කරත් කමක් නැහැ. කෙලීම මෙහෙම යටින් යා කරත් කමක් නැහැ. නිවැරදි කිසිම ගැටලුවක් නැහැ. නැත්තම් මම මෙහෙම H එක මේ පැත්තෙන් ලියලා යටින් ලියලා නැත්නම් CH කියලා ලියලා දකුණු පැත්තෙන් ගෙනල්ලා මෙන්න මේ ධන කාබන්ට මේ ඍණ කාබන් යා කරනවා. දැන් මොකද්ද ගැටලුව? ගැටලුව තමයි දැන් බන්ධන පහක් වෙනවා මෙන්න මෙතන. මෙතන බන්ධන පහක් නේ පහක් බෑනේ කාබන්ට අෂ්ටකේ ඉක්මවනවානේ. බෑ එහෙනම් එක බන්ධනයක් මකන්න. එතකොට O- වෙනවා. ඒ O- එක අපිට පුළුවන් මේක ජලීය මාධ්‍යයක්. අනිත් එක මෙතනදිත් තව ජලය හැදෙනවත් මොකද මේ alpha H ගැලුණාට පස්සේ H+ එක මේ හයිඩ්‍රොක්සයිඩ් ජලය හැදෙන කොහොමත් මාධ්‍ය නිතරම. එතකොට අන්නේ H එකක් මෙතනට ඇවිල්ලා අපට මේක OH කරලා ලියන්න පුළුවන් මේ විදිහට. කොහොමද මේක ජලීය මාධ්‍යයත් අණු කියන්නේ OH කියලා කියන්නේ O- එක ජල අණුකින් H අරන් OH බවට පත් වෙනවා. මෙතනත් තියෙන ජලය හැදීමකුත් සිද්ධ වෙනවා. මොකද මෙතනින් alpha H ගැලවෙනකොට H+ වශයෙන් H+ එක මේ හයිඩ්‍රොක්සයිඩ් ජලයෙන් නිතරම මේ මාධ්‍ය තුල හැදෙනවා. ජලය කොහොමත් තියෙනවා. එතකොට අනේ O- එක ජල අණුකින් H+ අරන් OH බවට පත් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මාධ්‍ය ආම්ලිකයි කියලා හිතන්න එපා හොඳේ. මාධ්‍ය ආම්ලයක් නෑ මාධ්‍ය භෂ්මයක් ඉන්නේ අර ජල අණු වලින් H+ එකක් අරන් O- එක OH වෙන්න පුළුවන්. ඔන්න කාබන් දෙකක් තිබ්බ හතරක් වුණා ඇල්ඩෝල් සංගණනයෙන් ලැබුණු ඵලයක්. ඊට පස්සේ මේකට අපි ගමු. මේකෙත් මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මොකද වෙන්නේ? හැම අණුවෙම alpha H ගැලවුන්නේ නැහනේ. හැම අණුවෙම alpha H ගැලවුනේ නැහැ. alpha H ගැලවුන්නේ නැති අණුත් තියෙනවා. අන්න ඒ වගේ අණුවක ප්ලස් ඩෙල්ටා කාබන්ට මේ මයිනස් කාබන් යා කරන්න ඕනනම් මෙහෙම යටින් මෙහෙම යා කරන්නත් පුළුවන්. ඒත් නිවැරදි. නැත්නම් මේ CH එක මෙහෙම යටට නවලා මේ CH එක මෙහෙම යටින් නවලා මේ පැත්තෙන් ගිහිල්ලා යා කරන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මෙහෙම යටින් මෙහෙම ඉරක් ගහුවත් කමක් නැහැ. එතකොටත් මොකද වෙන්නේ? ද්විත්ව බන්ධනයෝ කාබන්ට ධන කාබන්ට මම CH එක යටින් නවනවා. මේ ධන කාබන්ට මේ ඍණ කාබන් යා වෙනවා. මේ Ca2- කිව් මේ කාබන් යා වෙනවා. ඊට පස්සේ බන්ධන පහක් තියෙන බෑ මෙතන. පහක් තියෙන බැරි හින්දා O- වෙලා ඊට පස්සේ ජලයෙන් H එකක් අරන් OH බවට පත් වෙනවා. ඔන්න ඒතකොට ක්‍රියාවලිය. පැහැදිලිද? දැන් කාබන් 3ක් තිබුණා. කාබන් 6ක් බවට පත් වුණා. ඔන්න ඇල්ඩෝල් සංගණනය කියන්නේ ওই ක්‍රියාවලියට. තවත් පුංචි දෙයක් කියන්නම්. මේ ඇල්ඩෝල් සංගණනයෙන් ලැබුණු ඵලයක් අපිට හඳුන ගන්න ලේසි. කොහොමද දන්නවද? ඇල්ඩෝල් සංගණනයෙන් ලැබුණු ඵලයක් නම් OH කාණ්ඩයක් තියෙන කාබන්ට තවත් කාබන් දෙකක් දුරින් ඉන්නවා ඇල්ඩිහයිඩ් හෝ කීටෝන් කාණ්ඩයක්. මේකෙත් බලන්න. ඇල්ඩෝල් සංගණනයෙන් කාබන් වැඩිවීමක් සිද්ධ වෙච්ච ඵලයක් නම් OH කාණ්ඩේ කාබන්ට තව කාබන් දෙකක් දුරින් මේ OH කාණ්ඩේ කාබන්ට මේ 1යි 2ක් දුරින් මෙන්න. OH කාණ්ඩේ කාබන්ට මේ 1යි 2ක් දුරින් කීටෝන් හරි ඇල්ඩිහයිඩ් හරි කාණ්ඩයක් ඉන්නවා. ඒක විශේෂ ලක්ෂණයක්. මේ වගේ ලැබෙන ඵල අඳුර ගන්න පුළුවන් OH කාණ්ඩේ තියෙන කාබන්ට තවත් කාබන් දෙකක් දුරින් ඇල්ඩිහයිඩ් හෝ කීටෝන් කාණ්ඩයක් ඉන්න එකෙන්. තවත් අමතර කාරණාවක් කියන්නම්. ඒකත් කෙටි ප්‍රශ්න වලට වගේ වැදගත් වෙන්න පුළුවන්. මේ ඇල්ඩෝල් සංගණනයෙන් ලැබෙන ඵලයක් අපි රත් කරෝතින් විචලනය වෙන්න පුළුවන්. ජල අණුවක් ඉවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි රත් කරන්නේ විචලකාරක දාලානේ. සාන්ද්‍ර සල්ෆියුරික් නැත්නම් Al2O2 ගන්න පුළුවන් විචලකාරකයක් වශයෙන්
ගොඩාම සුලභව හැබැයි සාන්ඩ්‍ර් H2SO4 තමයි ගන්න. ඊට අමතරව අපට ඕන නම් Al2O2 ඇලුමිනියම් ඔක්සයිඩ් උත් විජල කාරකයක් වශයෙන් ජලය ගලවන්න ගන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඔයාලට OH එකයි දෙපැත්තේ H අඩු පැත්තෙන් H එකයි මකලා ද්විත්ව බන්ධනයක් ගන්න නේ. මෙතනින් OH එකයි මේ යාබද කාබන් ළඟින් H අඩු පැත්ත බලන්න. මේ OH මකනවා යාබද කාබන් ළඟින් H අඩු පැත්තෙන් H ගියාම ද්විත්ව බන්ධනය මේ මැදට ගන්න පුළුවන්. විචලනය කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් විචලනය කරන්නේ සාන්ද්‍ර සල්ෆරික් දාලා රත් කිරීමෙන්නේ. නැත්නම් Al2O2 දාලා රත් කිරීමෙන්නේ. හැබැයි මේ ඇල්ඩෝල් සංගණනයෙන් ලැබුණු ඵල නිකම්ම රත් කරා වුණත් විචලනය කරන්න පුළුවන්. එහෙනම් මේ වගේ වෙලාවට මේ ජලීය එනර්ජි දාලා රත් කිරීම කියලා ලිව්වනම් අර විචලනය කරන පියවර වෙනම ලියන්න අවශ්‍ය නැහැ. මේක කෙලිම OH මකලා ද්විත්ව බන්ධනය දක්වාම යන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්ඩෝ නිතරම මේක කරන්න බෑ. අපි විචලනයක් කරනවා නම් සාන්ඩ්‍ර් H2SO4 හරි නැත්නම් Al2O3 හරි දාලා තමයි රත් කරන්නේ. අපි නිකන් රත් කරන්නේ නැහැ, තනියම රත් කරන්නේ නැහනේ. හැබැයි මේ ඇල්ඩෝල් සංගණනයෙන් ලැබුණු ඵල ගත්තොත් එහෙනම් මේ වගේ කට්ටිය තනියම රත් කරත් විචලනය වෙනවා. මෙතන නම් මේ OH එක මෙතනින් H මකලා ද්විත්ව බන්ධනය ගන්න පුළුවන්. මෙතන නම් මේ OH එක මෙතනින් H මකලා ද්විත්ව බන්ධනය මේ මැදට ගන්න පුළුවන්. ඒ කියන්නේ විචලනය කරන්න පුළුවන් තනියම රත් කිරීමෙන් මේගොල්ලෝ. සාන්ඩ්‍ර් සල්ෆරික් දැම්මත් කමක් නැහැ. ඉතින් මම කියන්නේ විචල කාරක නැතුව විචල කාරකයන් නොමැතිව නිකන් රත් කරා වුණත් මේ කට්ටිය විචලනය කරන්න පුළුවන්. අපි යම් තැනකදී ඇහුවොත් එහෙම එකපාරටම තනුකෙන්නේ වෙච්චදා රත් කිරීම ලැබෙන ඵලය කුමක්ද කියලා. එතකොට අපිට මේක ලියන්න බෑනේ. තනුකෙන්නේ වෙච්චදා රත් කරා කියවනම් මොකද අපි ලියන්න ඕනේ? මෙයා ලැබිලා රත් කරන නිසා විචලනය වෙනවා. වර්ධවා තේරුම් ගන්න එපා. NaOH කියන්නේ විචල කාරකයක් නෙමෙයි. මේ NaOH විචල කාරකයක් නෙමෙයි. විචල කාරකයේ සාන්ද්‍ර සල්ෆියුරික් Al2O2 ඒ කට්ටිය. මෙතන මේ විශේෂ අවස්ථාවක් මේ ලැබෙන ඵලයට තනියම විචලනය වෙන්න පුළුවන් රත් කරද්දී. විචල කාරක නැතුව. විචල කාරකයක් නැහැ. ඒකට අවශ්‍ය නැහැ. ඒකින්ද මෙන්න මේක නා නිකම්ම රත් කරා වුණත් විචලනය කරන්න පුළුවන් මේ කට්ටිය. ඒකින්ද මෙතන රත් කිරීමත් එක්කම දුන්නොත් අපි දැනගන්න ඕනේ ඇල්ඩෝල් සංගණනයෙන් ඵලය ලැබෙනවා. රත් කරන නිසා මෙයා තනියම විචලනය වෙනවා. OH කලවල ද්විත්ව බන්ධනය දක්වාම උත්තරේ තියන්න පුළුවන් කියන කාරණාව. ඔන්න එතකොට කාබන් වැඩි කිරීමේ ක්‍රම දැන් උගන්වලා ඉවරයි. එතකොට එහෙනම් කාබන් වැඩි කිරීමේ ක්‍රම ටික පොඩ්ඩක් මතක් කරන්න ඔයා. ආම්ලික H ඇසුරෙන් එහෙනම් ආම්ලික H ඇසුරෙන් කාබන් වැඩි කරනවා නම් මොකද්ද ප්ලෑන් එක? අපි ගන්නවා ත්‍රිත්ව බන්ධනයක් ආම්ලික H අඩංගු ඇල්කයිනයක් හැබැයි ත්‍රිත්ව බන්ධනයක් කිව්වට. ඒකට සෝඩියම් දාලා C- සෝඩියම් ප්ලස් අන්න ඒ විදිහට අපි කාබන් වැඩි කරනවා. එතන මතක ඇතුව C- සෝඩියම් ප්ලස් ලියද්දී කාබන් හා සෝඩියම් අතර සහසංයුජ බන්ධනයක් පෙන්වන්නේ නැහැ. මොකද සහසංයුජ ගුණ නැහැ එතන අයනික ගුණ තියෙන්නේ ගොඩක් වැඩිපුර. ඒකින්ද අපි අයන ලියන්නේ C ඍණ කාබන් දාන C ඍණ සෝඩියම් දාන කියලා. ඊට පස්සේ රිනාඩ් ප්‍රතිකාරකයේ ඇසුරෙන් කාබන් වැඩි කරන්න පුළුවන්. මැග්නීසියම් විලිතර දාලා රිනාඩ් එකක් හදලා ඒක ඔස්සේ ගිහිලා නේද? ඊට පස්සේ සයනයිඩ් වලින් කාබන් වැඩි කරන්න පුළුවන්. අන්තිම එක අපි දැන් කතා කරා ඇල්ඩෝල් සංගණනයෙන් ඇල්ඩිහයිඩ් කීටෝන් ඇල්ෆා H අඩංගු ඇල්ඩිහයිඩ් කීටෝන කාබන් දෙගුණ කරන්න පුළුවන් කියන කාරණාව. තවත් එකම එක ප්‍රතික්‍රියාවක් විතරක් කාබන් වැඩි කරන්න මම කියලා දෙන්නම්. ඒක අමුතු ක්‍රමයක් නෙමෙයි. ඒක සයනයිඩ්ම තමයි. ඇල්ඩිහයිඩ් කීටෝන වලට පුළුවන් සයනයිඩ් ඇල්ඩිහයිඩයක් ගන්නත් පුළුවන් කීටෝනයක් ගන්නත් පුළුවන්. මම කීටෝනයක් ගන්නම් නැත්නම් ඇල්ඩිහයිඩයක් ගන්නත් පුළුවන්. මෙන්න මෙයාට සයනයිඩ් දැම්මොත් මෙයාට සයනයිඩ් ටිකක් දැම්මොත් හැබැයි උදාහරණයක් KCN H+ ටිකකුත් එක්ක අම්ලයකුත් එක්ක KCN ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට රිනාඩ් වගේම තමයි. ඇල්ඩෝල් සංගණනය වගේම තමයි. හරිම ලේසි. අම්ලයකුත් එක්ක සයනයිඩ් ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? KCN එක අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මේ CN- නේ මේක CN- නේ. CN- හයි වෙනවා මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට. ඊට පස්සේ මේ බන්ධන පහක් බැරිහින්ද O- වෙලා අර H+ වලින් මේක OH වෙනවා. මේක ඕනනම් ලියන්න පුළුවන් මේ විකල්පයක් විදිහට මේකට HCN දාන්නත් පුළුවන් හයිඩ්‍රජන් සයනයිඩ්. එතකොට මොකද වෙන්නේ? හයිඩ්‍රජන් සයනයිඩ් දාද්දි මොකද වෙන්නේ? මේ CN- මේ ධන කාබන්ට යා වෙලා H+ එක මේ O ගාවට යනවා. අර එකම විදිය මේ ඔක්කොම කාබන් වැඩි කිරීමේ ක්‍රම ටික ගත්තොත් ඒකාකාරයි. ඔක්කොම එක වගේ තමයි. පුංචි වෙනස්කම් විතරයි තියෙන්නේ. මේක අපිට H+ KCN කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් අපිට HCN කියලා ලියන්නත් පුළුවන්. එතකොට CN- ගැලවිලා මේ ධන කාබන්ට යා වෙනවා. බන්ධන පහක් බැරි හින්දා මේ ඔයගේ බන්ධනයක් මකලා O- වෙද්දී ඒකට H+ ඇවිල්ලා OH වෙනවා. මේක අපිට HCN කියලා ලියන්නත් පුළුවන්. සමහරක් දාට පේපර් වල දෙන්න පුළුවන්. මේ දෙන්නම මිශ්‍රණයක්. HCN සහ KCN මිශ්‍රණයක් කියලා එහෙම දෙන්නත් පුළුවන්. එක විදිහට දෙන්න පුළුවන්. කොහොම හරි H+ දෙන්න කෙනෙකුත් ඉන්න ඕනේ. මේ විදිහට හරි විවිධ ක්‍රම වලට ඔක ලියන්න පුළුවන්. HCN විතරක් දිනුනත් කමක් නැහැ. නමුත් අර ප්‍රතික්‍රියාව වඩා ශීඝ්‍රතාව වැඩි වෙනවා කාර්යක්ෂමයි. KCN ටිකක් එක මිශ්‍ර කරලා HCN දාද්දි. කොහොම ලියන්නත් පුළුවන්. එතකොට ඔන්න සයනයිඩ් කතන්දරේ. දැන් නම් කාබන් වැඩි කිරීමේටම හැම දෙයක්ම ඔන්න හැබැයි මේක වළංගු වෙන්නේ මොනවටද? ඇල්ඩිහයිඩ් කීටෝන්. ප්ලස් ඩෙල්ටා කාබන්ට CN- යා කරලා OH කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න කාබන් වැඩි කිරීමේ ක්‍රම ගත්තොත් අපි ඔක්කොම කතා කරලා ඉවරයි. දැන් තියෙනවා ටිකක් වෙනස් විදිහේ පරිවර්තන. ඒවයිත් හැබැයි කාබන් වැඩි වෙනවා. නමුත් ඒවා මේ දැන් මේ අපි උගන්වන ක්‍රමවේදයෙන් සෑහෙන දුරට වෙනස්.
කියන්නේ අපි පොදුවේ ගත්තොත් කාබන් වැඩි කිරීමේ ක්‍රම ටික තමයි ආම්ලික එච්චසුරෙන් කාබන් වැඩි කරන එක, ඊට පස්සේ රිනාඩ් වලින් කාබන් වැඩි කරන එක, සයනයිඩ් ඇල්ඩෝල් සංගන්න ඔය ටික. දැන් මම ඔයාලට කියන්නම් මෙතනදිත් කාබන් වැඩිවීමක් වෙන, නමුත් ඒක හරි පැහැදිලි, ඒක වෙනම ක්‍රමවේදයක්. වෙනම සිස්ටම් එකක් තමයි මේ වගේ පරිවර්තන වල තියෙන්නේ. ඒ තමයි එස්තර සෑදීම, ඒමයිඩ සෑදීම කියලා කියන්නේ. එස්තර සෑදීම සහ ඒමයිඩ සෑදීම. එතන තියෙන වෙනම සිස්ටම් එකක්. මුලින් පොඩ්ඩක් එස්තර ගැන කතා කරලා ඉමු. දැන් අපට පුළුවන් මෙන්න මේ ක්‍රමයට එස්තරයක් හදන්න. දැන් මම ඔයාලට පළවෙනි වැඩසටහනේදී කිව්වා පොඩි කෙටි සටහනක් හදාගන්න කියලා. මම මේ කියනක මම මේ කරුණු කාරණා දැන් ලියා ගන්න බැරි වුණොත් YouTube එකේ ප්‍රෝග්‍රෑම් එක දැම්මට පස්සේ ඒකෙන් බලලා හරි ලියා ගන්න. මොකද පොඩි ෂෝට් නෝට් එකක් ඔයාම හදාගන්න එක හොඳයි මේ දේවල්. එතකොට නැවතත් ඔයාලට මතක් වෙයි ආයෙත් බලද්දි. එතකොට එස්ටර් හදන එක ගත්තොත් මෙන්න මේ වගේ කාබොක්සිලික් අම්ලයක් ගන්න පුළුවන්. මේ වගේ කාබොක්සිලික් අම්ලයක් ගන්න පුළුවන්. කාබොක්සිලික් අම්ලයකට දාන්න පුළුවන් ඔයාලට ඇල්කොහොලයක්. මේ වගේ ඇල්කොහොලයක්. ඔන්න ඔය දෙන්නට එකතු වෙලා පුළුවන් එස්තරය කියන එක හදන්න. ඒක හදද්දි වෙන්නේ චුට්ටක් මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ දෙන්න අතරින් ජල අණුවක් ඉවත් වෙනවා. කාබොක්සිලික් අම්ලයෙන් මතක තියාගන්න OH කොටසයි මේ ඇල්කොහොලෙන් H කොටසයි විදියට ජල අණුවක් මේ දෙන්න අතරින් ඉවත් වෙනවා. කාබොක්සිලික් අම්ලයෙන් OH එක ගැලවෙනවා. කාබොක්සිලික් අම්ලයෙන් OH එක ගැලවෙනවා. ඇල්කොහොලෙන් H එක ගැලවෙනවා. ඒතර OH විදියට මේ වගේ ජල අණුවක් මේ දෙන්න අතරින් ඉවත් වෙනවා. කාබොක්සිලික් අම්ලයෙන් OH එක ගැලවෙනවා. ඇල්කොහොලෙන් H එක ගැලවෙනවා. එතකොට අර විජලකාරකෙකුත් දාන්න ඕනේ. අපි සාන්ද්‍ර සල්ෆරික් දානවා. මොකද ජල අණුව ගලවන්න එපයි. සාන්ද්‍ර H2SO බල් දාලා රත් කරනවා මෙදෙන මිශ්‍ර කරලා. මෙදෙන මිශ්‍ර කරලා අපි සාන්ද්‍ර H2SO දාලා රත් කරනවා. කියන්නේ මෙහෙම පරිවර්තනයක් වෙන්න පුළුවන්. මෙහෙම දෙන්න දෙපැත්තෙන් මෙහෙම ඇවිල්ලා එක පැත්තෙන් කාබොක්සිලික් අම්ලය අනිත් පැත්තෙන් ඇල්කොහොලේ සාන්ද්‍ර H2SO දාලා රත් කරාම මේ එස්ටරේ කියන එක ලැබෙනවා. එතකොට දැන් මෙතන මොකද උනේ? කාබොක්සිලික් අම්ලයෙන් OH කාණ්ඩේ ගැලවෙනකොට කාබන්ට බන්ධනයක් මදි වෙනවා. ඕගෙන් H ගැලවෙද්දී ඕගේ තිබුණු බන්ධනයක් මදි වෙනවා. ගැලවෙනවා. එහෙනම් අන්න අලුත් බන්ධනයක් හදාගන්න මේ කාබන්ට මේ O බැඳෙනවා. එච්චරයි. අනිත් ටික කොටස් බලාගෙන අදින්න තියෙන්නේ බලාලවීමක් තනිකරම තියෙන්නේ. ගොඩම සරලයි. එතකොට එහෙනම් එස්ටරයක් හදන්න. දැන් පරිවර්තනයකට එස්ටරයක් කියන එක අඳුරගන්න හැටි මම කියන්නම්. එස්ටරයක් හදන්න ප්ලෑන් කරනවා නම් ඔයාගේ ඔළුවට එන්න ඕනේ. හා එක පැත්තකින් එන්න ඕනේ. එක කෙනෙක් තමයි කාබොක්සිලික් අම්ලය. අනිත් කෙනා ඇල්කොහොලය. මේ දෙන එකතු වෙන්න පුළුවන්. චලානුවක් ඉවත් කරලා මේ දෙන එකතු වෙන්න පුළුවන්. එතකොට දැන් බැලුවොත් එහෙම ආර මෙන්න මේ වගේ කාබොක්සිලික් අම්ලය මේ ඇල්කොහොලේ ගත්තොත් මේ කාබොක්සිලික් අම්ලය OH කොටසයි ඇල්කොහොල H එකයි. අන්න H2O නේ. OH කියන්නේ H2O නේ. කාබොක්සිලික් අම්ලයෙන් OH ඇල්කොහොලෙන් H අන්න H2O. අන්න ජලාණුවක්. අන්න ජලාණුවක් ඉවත් වෙනවා. ඒතර මේ ජලාණුව ඉවත් කරන් තමයි මේ සාන්ද්‍ර H2SO විජලකාරකේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් ද්විත්ව බන්ධනයෝ කාබන්ගේ බන්ධනයක් අහිමි වුණානේ. දැන් ඔන්න ඔච්චරයි තියෙන්නේ. OH කාණ්ඩේ මැකුවානේ. ඇල්කොහොලෙත් දැන් H එක ගියාම O විතරයි තියෙන්නේ. දැන් එහෙනම් මොකද්ද හොඳම දේ කරගන්න මොකද්ද? කාබොක්සිලික් අම්ලෙත් මේ කාබන්ගේ තිබුණු බන්ධනයක් ගැලවිලා ගියා OH කොටස. මේ ඕගෙත් බන්ධනයක් අයින් වෙනවා H ගැලවිලා ගියාට පස්සේ දැන් මොකද්ද හොඳම දේ? අලුත් බන්ධනයක් මෙන්න මේ දෙන්න හදා ගන්නවා. ද්විත්ව බන්ධනයෝ කාබන්ට මේ ඔක්සිජන්. ඔන්න එස්ටරය. අපි එස්ටරයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ට. කොහොමද අඳුරගන්නේ එස්ටර එකක් ව්‍යුහෙන්? ද්විත්ව බන්ධනයේ O කාබන්ට ඔක්සිජන් ඉදලා ආයෙත් ඉන්නවා කාබන්. දැන් කාබොක්සිලික් අම්ලයක නම් ද්විත්ව බන්ධනයේ O කාබන්ට OH වලින් ඉවරනේ. එහෙම ඉවර නෑ. ද්විත්ව බන්ධනයේ O කාබන්ට ඔක්සිජන් ආයෙත් ඉන්නවා කාබන්. ඔන්න එස්ටරයක්. එතකොට පරිවර්තනයක ඔන්න ඔය වගේ එස්ටරයක් හදනවා නම් ඉස්සෙල්ලා දකින්න මේක එස්ටරයක් කියන කාරණාව අඳුන ගන්න. ඊට පස්සේ යන දෙන්නෙක් දෙපැත්තෙන් එකතු වෙනවා. අර දැන් ඇත්ත තමයි මෙතනත් කාබන් වැඩි වුණා. කාබන් 2 2 4ක් වුණා. නමුත් අර ඩ්‍රිනාඩ් ආම්ලිකේජ් සයනයිඩ් ඇල්ඩෝල් සංගන්න වලින් වෙනස් විදීම කාබන් වැඩිවීමක් නෙමේක. ඒක නිසා මේක ඒවත් එක පටලව ගන්න එපා. ඒක වෙනම මතක තියාගන්න එස්ටර සාධන එකයි ඒමයිඩ් හදන එකයි කියලා. එතකොට මෙතන අපට අවශ්‍ය නම් තවත් විකල්පයක් මම කියන්නම්. මෙතන අපට ඕන නම් ගන්න පුළුවන් කාබොක්සිලික් අම්ලය ගන්න නැතුව අම්ල ක්ලෝරයිඩ් එකත් ගන්න පුළුවන්. COCl එක. එහෙමනම් ගැලවෙන්නේ HCl අණුවක්. ඒකත් නිවැරදි. ඒකත් පොඩ්ඩක් නෝට් කරලා තියාගන්න. කාබොක්සිලික් අම්ලය ගන්න නැතුව අපට අවශ්‍ය නම් COCl එක COBr එක අම්ල ක්ලෝරයිඩ් එක යාගේ යාළුවා. කාබොක්සිලික් අම්ලයේ යාළුවා තමයි අම්ල හෙලයිඩ් එක. එයා ගන්නත් පුළුවන්. දැන් මෙතන COBr ගත්තා නම් H1 Br HBr තමයි ගැලවෙන්නේ. COCl ගත්තා නම් H1 Cl HCl තමයි ගැලවෙන්නේ. පැහැදිලිද කියන එක? එතකොට මෙතන කාබොක්සිලික් අම්ලය වෙනුවට අම්ල හෙලයිඩ් එකක් ගන්නත් පුළුවන්. හැබැයි එහෙම ගත්තා නම් මුකුත් දාන්න අවශ්‍ය නැහැ. මොකද සාන්ද්‍ර H2SO දැන් මේ ජලය ගලවන විජලකාරකේනේ. එම් විජලකාරකේ අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන COCl ගත්තා නම්. COCl ගත්තා නම් නිකම්ම දෙන්න එකතු කරන්න ඒ ඇති වෙන මුකුත් විජලකාරක සාන්ද්‍ර සල්ෆරික් යොදන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් හිතන්න ඔයාට පරිවර්තනයක් එනවා කියලා
මෙන්න මේ වගේ ස්තරයක් හදන්න. ලැයිස්තුවකුත් එක්ක මෙන්න එනවා ස්තරයක් හදන්න. එතකොට කටු වැඩ කොලේ වාට පුළුවන් මුලින්ම අන්තිමට කලින් එන්න අවශ්‍ය කරන දෙන්න ලියා ගන්න. දැන් හිතන්න මෙන්න මේකේ නා හදන්න ආවා කියලා අපට. මෙන්න මේ සංයෝගය හදන්න එනවා අපට පරිවර්තනයක. දැන් මේකේ ස්තරයක් කියලා පේනවද? සමහරක් ඔය බෙන්සීන් දාපු පරිවර්තනත් එනවා. ඉතින් ඇත්තටම බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාව වැදගත් වෙන්නේ නැහැ. මේ වගේ කොටසකට බෙන්සීන් කාණ්ඩයක් දාලා එනවා. ඉතින් ඇත්තටම එස්ටර් සෑදීම, ඒමයිඩ් සෑදීම හැම තැනටම එකතු වෙන හැම තැනටම වැදගත් වෙන කරුණු කාරණා මේවා. දැන් මේ වගේ කෙනෙක් නම් අන්තිම උත්තරේ හදන්න තියෙන ඔයාලට පේනවද මේක එස්ටරයක් කියලා? ද්විත්ව බන්ධනයේ O කාබන්ට ඔක්සිජන් ඉන්නවා. ආයෙත් කාබන් ඉන්නවා. ඉතින් එස්ටරයක් නේද? ද්විත්ව බන්ධනයේ O කාබන්ට ඔක්සිජන් මෙන්න ආයෙත් කාබන් ඊට පස්සේ එස්ටර් එකක්. එහෙනම් මේක බ්‍රේක් කරගන්නේ කොහොමද? කවුද අන්තිමට කලින් එන්න ඕන දෙන්න? කවුද අන්තිමට කලින් එන්න ඕන දෙන්න? ඔයාලට පුළුවන් මේ ද්විත්ව බන්ධනයේ කොටස කොහෙන්ද එන්නේ? COOH වලින් නැත්නම් COCl වලින් නේද? ඊටාම සරලයි. මෙතනින් බ්‍රේක් කරගන්න මේ ද්විත්ව බන්ධනයේ කාබන්ට O ඉන්නවා ආයි කාබන්. මේක බ්‍රේක් කරගන්න මේක ස්තරයක්. ද්විත්ව බන්ධනයේ කාබන් සහ මේ ඔක්සිජන් තියෙනවානේ. අන්නේ මැදි මේක බ්‍රේක් කරගන්න. ද්විත්ව බන්ධනයේ කාබන්ට OH එක දැම්මම අන්න CH3COOH නැත්නම් CH3COCl. ඔන්න එක අමුද්‍රව්‍යයක්. මෙයා හදන්න අවශ්‍ය කරන ඔන්න එක්කෙනෙක්. අර අන්තිමට කලින් එක නිකාම්ම ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔයාලට කෙලින්ම මේ ද්විත්ව බන්ධනයේ කාබන් ආවේ COOH කියන නැත්නම් COCl වලින්. එතකොට මෙතන CH3COOH නැත්නම් CH3COCl තමයි එක කෙනෙක්. පැහැදිලිද? ඊට පස්සේ අනිත් කෙනා එහෙනම් මෙතන OH මේක ඇල්කොහොලය. ඔන්න අවශ්‍ය කරන දෙන්න. එහෙනම් ඔය දෙන්න හදලා බෙන්නුවා නම් කෙලින්ම අපට උත්තරේ ගලප ගන්න පුළුවන්. ඉතින් පටන් ගන්න කෙනා මොකද්ද කියන්නේ මම දැන් මෙතන කියන්නේ නැහැ. යම් කිසි කෙනෙක්ගෙන් ආරම්භ කරලා ලැයිස්තුවක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. ඒවා පාවිච්චි කරලා මෙන්න මෙයාව හදන්න කිව්වොත් අපි කලබල වෙන්නේ නැහැ. අපිට පේනවා මේකේ ස්තරයක් කියලා. අපි පටන් ගන්නේ අගින් අන්තිමෙන් පටන් ගන්න. බොරුවට ලැයිස්තුව දිහා මුලින් බලන්න යන්නත් එපා. මොකද ස්තරයක් හදන්න දැක්කොත්, ඒමයිඩයක් හදන්න දැක්කොත් මොකද දෙන්නෙක් දෙපැත්තෙන් එකතු වෙච්ච අවස්ථාවක්. මේ වගේ කීපයක් තව තියෙනවා මම කියලා දෙන්නම් ඒ ඔක්කොම ටික. ඒ කියන්නේ එක පැත්තකින් කෙනෙක්ගේ OH කාණ්ඩයක් අනිත් කෙනාගේ H වගේ ජලාණුවක් නැත්නම් HCl මෙයා COCl ගන්නත් තිබුණා. මෙතන Cl ගැලවෙනවා, මෙතන H ගැලවෙලා HCl පිට වෙනවා. ඒ විදිහට පුළුවන් අන්න කටු වැඩ කොලේ ලියා ගන්න මේ කවුද අන්තිමට කලින් එන්න ඕන දෙන්න කියන එක. එතකොට ඊට පස්සේ ඔයාලට දින්නේ මෙන්න මේ කට්ටිය හදලා පෙන්නන්න. දැන් මෙයා හදන්න ඕන. ඊට පස්සේ මෙයාව හදන්න ඕනේ. ආරම්භක කෙනාගෙන් පටන් ගන්න ලැයිස්තුවත් බලලා ගානට අපිට මෙන්න මේ කට්ටිය හදලා පෙන්නන්න තමයි ඊගාවට තියෙන්නේ. නිතරම වගේ පරිවර්තන අහලා ඇති. ඒතර ඔයා දකින්න ඕනේ මුලින්ම එස්ටරයක් නම් ඒ එස්ටර් කාණ්ඩේ හොඳට අඳුන ගන්න. ද්විත්ව බන්ධනයේ O කාබන්ට O තියෙනවා. දැන් ඔයා බය වෙන්න එපා. සමහරක් වෙලාවට දැන් මේ පැත්තට බෙන්සීන් එකක් මෙහෙට බෙන්සීන්ලා දාලා එහෙම දුන්නා කියලා බය වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් මෙතන දැනුම අවශ්‍ය වෙන්නේ මොකද්ද? එස්ටර් සෑදීම. ද්විත්ව බන්ධනයේ O කාබන්ට ඔක්සිජන් තියෙනවා ආයෙත් කාබන් තියෙනවා. ඒතකොට එස්ටර් එකක්. මේක එස්ටර් සෑදීම සම්බන්ධ ගැටලුවක් එතකොට. ඒතර එස්ටර් එකක් හදන්න ඕන නම් අපේ ඔළුවට එන්නේ එක්ක කාබොක්සිලික් අම්ල නැත්නම් අම්ල හෙලයිඩ් එක පැත්තකින් එන්න ඕනේ අනිත් පැත්තෙන් ඇල්කොහොල් එකක් එන්න ඕනේ. මේ ද්විත්ව බන්ධනයේ O කාබන් සහ මේ O මැදින් බ්‍රේක් කරගන්න ඔයා බය වෙන්න එපා. මේ පැත්තේ කාබන්ලා ගොඩක් තිබ්බා මේ පැත්තේ ගොඩක් තිබ්බා බෙන්සීන්ලා තිබුණා. එහෙම බය වෙන්න එපා. ඔයාට තියෙන්නේ බලාගෙන ලියන්න. මේ ඔක්කොම ටික බලාගෙන ලියන්න. ද්විත්ව බන්ධනයේ O කාබන්ට OH දාන්න නැත්නම් Cl දාන්න. අනිත් පැත්තේ මේ Oට H එක දාලා ඇල්කොහොල් එක ලියන්න. දෙන්න එකතු කරන්න විජලකාරකයක් සාන්ඩ්‍රෝ සල්ෆියුරික් එක්ක දැම්මහම ජලය ගැලවිලා මේක හැදෙනවා. මෙතන COCl ගත්තා නම් විජලකාරකය අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට නිකම්ම උත්තරයට යන්න තිබුණා. එතකොට ඊළඟට කතා කරන්න පුළුවන් ඒමයිඩ සෑදීම. ඒමයිඩ කියන්නේත් මේ සිස්ටම් එකටම හදන જાතියක්. ඒමයිඩ. දැන් පහුගිය අවුරුදු දෙකේ නම් එච්චර මේ එස්ටර් ඒමයිඩ හදන ඒවා ඇවිල්ලා තිබුණේ නැහැ. ඊට කලින් ගොඩාක් ඇවිල්ලා තිබේ. හින්දා 2021 22 ඉස්සරහට ගොඩක් එන්න පුළුවන්. හොඳයි දැන් එස්ටර් සෑදීම වගේම තවත් එකක් තමයි ඒමයිඩ හදනවා කියලා කියන්නේ. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් ඒමයිඩ හදද්දී හැබැයි අර කාබොක්සිලික් අම්ල යොදා ගන්න එක ඒ තරම්ම සාර්ථක නෑ. එහෙම යොදාගත්තොත් ඊටාම අධික උෂ්ණත්වයක් පාවිච්චි කරන්න වෙනවා මේ සංයෝගයේ අදාළ ඵලය ලබා ගන්නකොට. ඉතින් සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න පත්‍රයේ ඒමයිඩ් එකක් හදද්දී යොදා ගන්න දෙන්නේ අම්ල හෙලයිඩ් එකක් තමයි. කාබොක්සිලික් අම්ල ගන්න බැරි නෑ. නමුත් ඒක ගත්තොත් එimhe ඊටාම අධික උෂ්ණත්වයක් පාවිච්චි කරන්න වෙනවා. ඒකින්ද සුලභව යොදා ගන්නේ අර එස්ටර් වලදී නම් දෙකම පාවිච්චි කරන්නේ කාබොක්සිලික් අම්ල හෙලයිඩ්. මෙතන ඒමයිඩ් හදද්දී සුලභව යොදා ගන්නේ මේ වගේ අම්ල හෙලයිඩ් එකක්. මේ වගේ අම්ල හෙලයිඩ් එකක් ප්‍රතික්‍රියා කරවන්න පුළුවන් ඇමීනයක් එක්ක NH2 කාණ්ඩයක් මේ වගේ ඇමීනයක් එක්ක. මේ වගේ NH2 කාණ්ඩ තියෙන ඒවට අපි නමක් දානවා ඇමීන කියලා. එතකොට මෙතනදි වෙන්න පුළුවන් මෙන්න මේ දෙන එකතු වෙන්න පුළුවන් මේ H එකයි මේ Cl එකයි HCl අණුවක් ඉවත් කරලා. HCl අණුවක් ඉවත් කරලා
මෙන්න මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ගේ මේ ක්ලෝරින් එක යනවා මේ NH2 ගේ H යනවා. එතකොට HCl එකක් ගැලවිලා අර කලින් වගේම ඵලයක් ලබා ගන්න පුළුවන් එස්ටර් හැදුවා වගේම ඵලයක්. දැන් එතකොට මොකද උනේ මෙතන ද්විත්ව බන්ධනයේ O කාබන්ගෙන් ක්ලෝරින් එකක් අයින් වෙනවනේ. එතකොට ද්විත්ව බන්ධනයේ O කාබන්ගෙන් බන්ධනයක් අයින් වෙනවා. මෙතන NH2 ගෙනුත් H එක ගියාම බන්ධනයක් N ට අයින් වෙනවා. එතකොට යන්නේ දෙන්න එකතු වෙනවා බන්ධනයක් අලුතෙන් හදා ගන්නවා ද්විත්ව බන්ධනයේ O කාබන්ට මේ N බැඳෙනවා අන්තිමට. අර කලින් එස්ටර් අර එක විදියක් තියෙන්නේ පොදු රටාවක් මේ හැම එකකින් වගේ තියෙන්නේ. එතකොට NH2 ගෙන් H ගියාම NH විතරයිනේ. මම ඒක ලං කරලා ලියනම් N-ටම. ඔන්න ඔහොම අපිට උත්තරේ ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔන්න ඒමයිඩ් සෑදීම. දැන් ආයෙ පාරක් කියලා දුන්නොත් මෙතන අර කාබොක්සිලික් අම්ල ගන්න එක සාර්ථක නැහැ. ඒකයි පොඩ්ඩක් නෝට් එකක් දාලා තියාගන්න. ගොඩක් සුලභව යොදාගන්න මෙතන අම්ල හේලයිඩ් COCl COBr වගේ කට්ටිය. මේකෙන් ක්ලෝරින් එක යනවා. මෙතන H එක ගිහලා HCl ඉවත් වෙලා මේ කාබන්ට මේ N බැඳෙනවා. අනිත් ටික බලාගෙන මේ විදිහටම අඳින්න තියෙන අනිත් ටික ඔක්කොම ටික. එතකොට මේ ඒමයිඩ් එකක් අඳුනගන්නේ කොහොමද? ඒමයිඩ් එක විවි අඳුනගන්නේ කොහොමද? ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තියෙනවා. ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තිබිලා එතනින් ඉවර වෙන්නත් පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මේ වගේ තවත් එතනින් එහාට කාබන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට NH2 කියලාත් ඉවර වෙන්න පුළුවන් ඒමයිඩ්. ඒවටත් අපි ඒමයිඩ් තමයි කියන්නේ. මේ වගේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තිබිලා ආයේ කාබන් තිබ්බත් අපි කියන්නේ ඒවටත් ඒමයිඩ් තමයි අපි කියන්නේ. එතකොට මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තිබුණොත් ඉතින් ඒකේ ඒමයිඩයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් අන්න ඒ වගේ ඒමයිඩයක් හදන්න අපිට විභාගේ පරිවර්තනයක් දුන්නොත් මොකද අපි කරන්නේ? අන්න කටු වැඩ කොලේ ආයතනයක් අන්තිමට කලින් එන්න ඕන දෙන්න අපිට බොහොම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. දැන් හිතන්නකො මෙන්න මෙහෙම පරිවර්තනයක් ආවා කියලා. අපිට පරිවර්තනයක අන්තිමට හදාන්න වෙනවා මෙන්න මේ සංයෝගය. ඒතර මුලින්ම දකින්න ඕනේ මේකේ එමයිඩයක් කියන කාරණාමය view-ෙන්. අපිට අන්තිමේ හදාන්න වෙනවා මෙන්න මෙහෙම සංයෝගයක්. මෙතන මේකේ එමයිඩයක්ද අර එස්ටර් එමයිඩ් වල පොදු කාරණේ තමයි ද්විත්ව බන්ධනයේ O කාබන්ට තමයි එතනින් එහාට අර මැදින් බ්‍රේක් වෙන්නේ එතනින්. මේකෙත් මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තියෙනවා. මේ වගේ නෙමෙයි. ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තිබුණොත් එමයිඩයක් නේ. ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තිබුණොත් ඒක එමයිඩයක්. එතකොට මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තියෙනවා. එතකොට එමයිඩ් එකක්. එහෙනම් මෙන්න මෙතනින් බ්‍රේක් කරගන්න පුළුවන්. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ O කාබන් ආවේ COCl නැත්නම් COBr වගේ කෙනෙක්ගෙන්. එතකොට ඔයාලට පුළුවන් කෙලින්ම ද්විත්ව බන්ධනයේ O කාබන් එන්නේ COCl නැත්නම් COBr ගෙන් කියලා කටු වැඩ කොලේ ලියා ගන්න. කියන අන්තිම පියවර හරීම ලේසියෙන් ලියලා පෙන්නන්න පුළුවන්. එහෙනම් මෙතන මේ N ට H එකක් දාගෙන NH2 කියලා ලියන්න අනිත් ටික බලාගෙන මේ විදිහටම ලියන්න. එහෙනම් මෙන්න මේ දෙදෙනා හදලා පෙන්නන්න තමයි ඔයාලට තියෙන්නේ. කියන අන්තිමට කලින් ස්ටෙප් එක නිකම්ම ලියා ගන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට N තියෙනවනේ. ඒ කියන්නේ එමයිඩ් එකක්. එහෙනම් ද්විත්ව බන්ධනයේ O කාබන් එන්නේ කොහෙන්ද? COCl නැත්නම් COBr වලින්. එහෙනම් මෙතන N ට තව H එකක් දැම්මම NH2. අන්න හරියනම් මේ ටික එහෙමම ලියන ඇමීනය අනිත් පැත්තෙන් අම්ල හෙලයිඩ් එක. මුකුත් දාන්න අවශ්‍ය නැහැ. දෙන්න එකතු කරාම ඇති. මේ Cl එක මේ H ගැලවිලා HCl පිට වෙලා මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට මේ N බැඳලා අර උත්තරේ ලැබෙනවා. එහෙනම් අපිට පරිවර්තනේ පටන් ගත්ත කෙනා දිහා බැලුවට පස්සේ පුළුවන් එයාගේ මෙන්න මේ කෙනාව හදන්න. මේ කෙනාව හදන්න. ඒවත් ඉතින් ආපස්සට යන්න මම උදාහරණයක් කියන්නම්. දැන් COCl ගන්න කාගෙන්ද? COOH ගෙන්. අනිත් ටික බලාගෙන හැමම ලියන්න. මෙතන විතරක් COOH තිබ්බොත් PCl5 දාලා COCl කරන්න පුළුවන් නේද? ඊට පස්සේ මේ NH2 කාණ්ඩයක් ගන්න කොහොමද කියන මතක් කරන්න. NH2 කාණ්ඩයක් ගන්න පුළුවන් හැලජන් තියෙන කාබන් කෙනෙක්ගෙන්. මෙතන Br හරි Cl හරි තිබ්බනම් ඒකට සෝඩියමයිඩ් නැත්නම් සාන්ද්‍ර NH3 රත් කිරීම කරොත් NH2 ගන්න පුළුවන්. මතකනේ? හැලජන් පරමාණු වලට පුළුවන් තනුකෙන් NH දැම්මොත් හැලජන් එක ගලවලා OH ගන්න පුළුවන්. KCN දැම්මොත් හැලජන් ගලවලා CN ගන්න පුළුවන්. NaNH2 හරි සාන්ද්‍ර NH3 රත් කිරීම හරි කරොත් හැලජන් එක ගලවලා NH2 කාණ්ඩයක් ගන්න පුළුවන්. ඒ වගේ අර පොඩ්ඩක් ආපස්සට හිතන එකත් එක්ක මුල දිහාත් පොඩ්ඩක් බලලා එතනත් අපි උදව් ගන්නවා. ලයිස්තුවක් දුන්නොත් විශේෂයෙන් එකකින් උදව් ගන්නවා. ඔය විදිහට බොහොම ලේසියෙන් පරිවර්තන කරගෙන යන්න පුළුවන්. ඒමයිඩ් තමයි දැන් ඔය කතා කරේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තවත් එකක් තියෙනවා. එස්ටර් කතා කරා, ඒමයිඩ් කතා කරා. මේ වගේ තවත් එකක් තියෙනවා. ඒක අපට හම්බ වෙනවා ඔන්න ඒ වගේ එකක් ඔන්න ඔය රසායනිකව වෙන් කර හඳුනා ගන්න පරීක්ෂණ කියලා දිනවනේ ඕගනික් වල. එක එක කාබනික සංයෝග එකිනෙකින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් පරීක්ෂාවන් තියෙනවා. එතනදිත් අපිට මෙන්න මේ කියන වගේ ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. හැබැයි මේකේ මොඩල් එක ගත්තොත් මේ එස්ටර් සෑදීම, ඒමයිඩ් සෑදීම විදියම තමයි. ඒකත් මම එකින්ද මෙතනටම කියලා දෙන්නම්. ඒ ලබා ගන්න සංයෝග ගැන විශේෂයෙන් ඒගොල්ලෝගේ නම් ගම් සඳහන් කරලා තවදුරටත් ඉගෙන ගන්න අපට නැහැ. ඔය එස්ටර් ඒමයිඩ් ගන්නම් මම නම කිව්වේ එස්ටර් ගැන ඒමයිඩ් ගැන විශේෂයෙන් අපිට ඉස්සරහට උගන්වන්න තියෙනවා. තවත් කතා කරන්න තියෙනවා. තව ප්‍රතික්‍රියා. ඒතර මෙතනදී අපට මේ හැදෙන කෙනාට නමක් කියලා පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් ගන්න.
ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් ගන්න. එයාට දාන්න අර NH2 කාණ්ඩයක් තියෙන කෙනෙක් කියන්නේ ඇමීනයක්. ඇල්ඩිහයිඩයක් කීටෝනයක් එක්ක NH2 කාණ්ඩයක්. අපිට කාබනික සංයෝග රසායනිකව වෙන් කර හඳුනා ගන්න පරීක්ෂණ කියලා තියෙනවා. එතනදී ඔය ඇල්ඩිහයිඩ කීටෝන වලට අදාළ පරීක්ෂණයක් කියලා තියෙනවා. පරීක්ෂාවක් කියලා. එතනදිත් මේ වගේම ප්‍රතික්‍රියාවක් උගන්වනවා. ඒතර මෙතන වෙන්නේ මේ ද්විත්ව බන්ධනයේ ඕ කොටස ගැලවෙනවා. ඇල්ඩිහයිඩෙන් හෝ කීටෝනෙන් ද්විත්ව බන්ධනයේ ඕ කොටස ගැලවෙනවා. මේ NH2 ගේ H දෙකම ගැලවෙනවා. අර ඉස්සෙල්ලා H එකනේ. දැන් මෙතන NH2 ගේ H දෙකම ගැලවිලා මෙන්න මේ ජල අණුවක් H2O අණුවක් ජල අණුවක් ඉවත් වෙනවා.